හැම දිනාටම තෙරුවන් සරණයි. අද 2021 අවුරුද්දේ ජූලි මාසේ 5 වෙනිදා අපි මේ රැස්වලා ඉන්නේ ප ဋ ාණ ධම්ම සභාව මගින් පවත්වන අභිධම්මාචාර්ය උපාධි පාඨමාලාවේ 2021 අධ්‍යයන වර්ෂයේ දෙවන වසර සඳහා වන පාඨමාලාවේ අදට නියමිත පාඩම කරගෙන යන්නට. පළමුවෙන් අපි තෙරුවන් නමස්කාර කරලා ඉඳිමු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස විචිත්තමති ගම්භීර මනන්ත ණය මණ්ඩිතං ප ဋ ාණං සම්මසන්තස්ස විමලාමිත බුද්ධියා යස්ස දේහානික්ඛමින්සු සුභාචප්පන්න රන්සියෝ නීලපීතා රත්සේතා මංජිට්ඨා ච පභස්සරා තං ලෝකනාතං සුගතං ධම්මං ච ජිනසේවිතං සංඝං නිරංඝනං සෙට්ඨං නමාමි සිරසාදරං සාදු සාදු සාදු. හරි, අපි එහෙමනම් අද දවසේ පන්ති ආරම්භ කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි. අපි සාකච්ඡා කරමින් ඉන්නේ දුක මාතිකා. එහි අපි පසුගිය සතියේ ආරම්භ කළා හේතු ගොච්ඡකය සාකච්ඡා කරන්නට. අද අපි එතන ඉඳලා පටන් ගනිමු. මොනවා හරි ඒ ගැන ගැටලු තියෙනවද, ප්‍රශ්න තියෙනවද පසුගිය සතියේ සාකච්ඡාව ගැන? නෑ වගේ. දැන් එහෙමනම් අපි පසුගිය සතියේ හේතු ගොච්ඡකය සාකච්ඡා කරන්නට පටන් අරගෙන ඉස්සරහට ආවා. අපි පළමුවෙන්ම දුක මාතිකාවල පරිච්ඡේද 13ක් තියෙනවාගත් ඒ පරිච්ඡේද 13 තුල දුකයෝ එහෙම නැත්නම් යුගල පදයෝ 100ක් තියෙනවාගත් ඒ අනුව ඒකක වශයෙන් තනි වශයෙන් ගත්තොත් පද 200ක් තියෙනවාගත් සාකච්ඡා කරලා ඒකෙන් හේතු ගොච්ඡකේ චුල්ලන්තර දුකය ආසව ගොච්ඡකේ ආදී වශයෙන් තියෙන ඒ පරිච්ඡේද 13 අතරේ සමහර ඒවා දුක හැටියටම තියෙනවා, සමහර ඒවා ගොච්ඡක හැටියට සඳහන් වෙනවාගත්. ඇයි ඒවා ගොච්ඡක කියලා කිව්වේ, ඇයි ඒවා දුක කියලා කියන්නේ කියලා සඳහන් කළා. ඇයි ඒ පද දෙආකාරයකින් ඒවා නම් කරලා තියෙන්නේ. ගොච්ඡක හැටියට අපිට හම්බ වෙනවා පරිච්ඡේද 10ක්, දුක හැටියට පරිච්ඡේද 3යි, එක්කොම එකතුව පරිච්ඡේද 13යි. ඒකේ අඩුවටම තියෙන පරාමාස ගොච්ඡකයෙන් ඒකේ දුකයෝ 5යි, ඒ කියන්නේ පද වශයෙන් නම් 10යි. වැඩිම තියෙන තැන අපිට හම්බ වෙනවා පිටි දුකය 13 වෙනි පරිච්ඡේදයේ. එතන යුගල 18ක් තියෙනවා. ඒ අනුව පද වශයෙන් ගත්තොත් 36ක් විදිහට යෙදිලා තියෙනවා. මේ විදිහට අපි සාකච්ඡා කරගෙන ආපු එකේ අපි වැඩිදුරටත් සඳහන් කළා මේ දුක මාතිකාවල අභිධර්ම මාතිකා දුකයෝ තමයි මේ විදිහට පරිච්ඡේද 13කින් එන්නේ. ඊට අමතරව වෙනමම පරිච්ඡේදයක් වෙන් වෙලා තියෙනවා සුත්තන්ත මාතිකාවලින්, සුත්තන්ත දුක මාතිකාවලට. එහි යුගල පද 42යි, තනි පද හැටියට ගත්තොත් 84යි, පරිච්ඡේද හැටියට 1යි. මේ විදිහට තමයි මේ අභිධර්ම මාතිකා ටික ඉස්සරහට එන්නේ. ඒ අනුව ඔක්කොම දුක මාතිකා පරිච්ඡේද 14ක් තියෙනවා. තික මාතිකාව එක පරිච්ඡේදයයි. එතකොට ඔක්කොම පරිච්ඡේද 15යි. මේකේ අපි පටන් ගත්තා හේතු ගොච්ඡකේ කතා කරන්නට. එහිදී හේතු ධම්මා න හේතු ධම්මා ආදී වශයෙන් තියෙන හේතු ගොච්ඡකයේ පද යුගල 6ක් අපිට තියෙනවා. පළවෙනි යුගලේ හේතු ධම්මා න හේතු ධම්මා, දෙවෙනි යුගලේ සහේතුකා ධම්මා අහේතුකා ධම්මා, මේ ආදී වශයෙන් පද වෙන් වශයෙන් තියෙන මේ ධර්මතා වලින් අපි හේතු ධම්මා සහ න හේතු ධම්මා කියන පළවෙනි යුගලය ගිය සතියේ කතා කළා. අද අපි සාකච්ඡා කරමු සහේතුකා ධම්මා අහේතුකා ධම්මා කියන කොටසේ ඉඳලා. ඊට අමතරව
අටුවාව කියවනවා නම් හේතු කියන පදය ගැන සඳහන් වෙනවා විශේෂ අර්ථ හතරක යෙදෙනවා කියලා මේ හේතු කියන පදය. එකක් හේතුව ඒ කියන්නේ සහේතුක සිත්හි යෙදෙන හේතු ධර්ම 6 විස්තර කරන්නේ හේතුව කියන එකට. ඒ කියන්නේ හේතු කියන මේ හේතු ධර්ම 6 විස්තර වෙන තැනදී අපි ඒක හඳුන්වනවා හේතු කියලා. ඊට අමතරව උත්තම හේතු කියලා තියෙනවා. උත්තම හේතු කියලා කිව්වොත් ඒ කුසල හේතු වලට තියෙන විශේෂ නමක් හැටියට සඳහන් වෙනවා. කුසල හේතු කියන්නේ අලෝභ, අදෝස, අමෝහ කියන කුසල හේතු තුනට ඒ කුසලාර්ථයෙන් උත්තම කියලත් භාවිතා වෙනවා. ඒ අනුව උත්තම හේතු කියලා යම් තැනක යෙදුණා නම් ඒ කුසල් හේතු තුන. ඊට අමතරව පච්චය කියන වචනයටත් අපි යෙදෙනවා හේතුව කියලා. එතනදි කියන්නේ පටිච්ච සමුප්පාද ණය ක්‍රමයෙන් සියලුම ප්‍රත්‍යයන්ට යෙදෙන ණයක්. ධර්මයන්ට තියෙන නම. දැන් අවිජ්ජා පත්‍ය සංඛාරා කියන තැන අවිද්‍යාව සංඛාරයට ප්‍රත්‍ය වෙනවා. හේතු වෙනවා. ඒ ආදී විදිහට තමයි ඒක විස්තර කරගන්නට ඕනේ. ඊළඟට සාධාරණ හේතුව කියලා කතා කරන තැන් තියෙනවා. එහි පටිච්ච සමුප්පාද අංග 12ට සාධාරණ හේතුව කියලා කියනවා. මෙතන පච්චය හේතුව කියලා ඇත්තටම ඉන්නේ ප ဋ ාණයේ තියෙන හේතු ටික විස්තර කරන තැන. සුවිසි ප්‍රත්‍යක් කියලා විස්තර වෙන්නේ. ඒ තැන පච්චය හේතුව කියලා කියනවා. හැමෝටම පොදු ආකාරයෙන් පටිච්ච සමුප්පාදයේ විස්තර වෙන තැනදී අපි ඒකට කියනවා සාධාරණ හේතුව කියලා. ඒ අටුවාව ඒ ගැන වැඩි දුර දක්වපු අදහසක්. අද අපි හිමනම් කතා කරමු දෙවෙනි ගොච්ඡකය දෙවෙනි යුගලය හේතු ගොච්ඡකයේ දෙවෙනි පද යුගලය සහේතුකා ධම්මා අහේතුකා ධම්මා කියලා ඒ පද යුගලයේ විස්තර වෙනවා. සහේතුකා ධම්මා කියන්නේ ඇයි කියලා අපි බැලුවා නම් සතර සංප්‍රයෝග ලක්ෂණයෙන් සංප්‍රයුක්ත හේතු ඇත්තා වූ නිස්සත්ව නිජීව පරමාර්ථ ස්වභාව ධර්මියෝ කියලා අභිධම්ම භාවනා පොත. දැන් භාවනා පොත කියලා කිව්වහම දැන් ඒකේ පොත් දෙකක් තිබුණානේ. තිකමාතිකාවලට එක පොතයි, දුකමාතිකාවලට එක පොතයි. මෙහිදී අපි දැන් දුකමාතිකාවලට තියෙන පොත කතා කරන්නේ. මම ඒක සඳහන් කරලා තියෙනවා භාවනා පොත 2 කියලා. එහි පස්වෙනි පිටුවේ මේ අර්ථ දැක්වීම අපිට දකින්නට පුළුවන්. අපි පළමුවෙන් භාවනා පොත සටහන් කරන්නේ එහි අර්ථ දැක්වීම බොහොම පහසුවෙන් අපිට තේරුම් ගන්නට පුළුවන් විදියට අපේ නාවිනේ ලොකු ස්වාමීන් වහන්සේ ඒක අපිට විස්තර කරලා දීලා තියෙන නිසා. පාරටම අපි මේ ධම්මසංගණී අට කතාව හරි නික්කේප කාණ්ඩයට හරි ගියොත් සමහර වෙලාවට අපිට තේරුම් ගන්න අමාරු වෙන තැන් තියෙනවා. මෙතනදී ඊට වඩා පහසුවෙන් තියෙන නිසා අපි ඒක මේ විදිහට යන්න හුරු වෙලා තියෙනවා. හොඳයි. එහෙමනම් සහේතුකා ධම්මා හේතු සහිත. එතකොට ඒ කියන්නේ සතර සංප්‍රයෝග ලක්ෂණයෙන් සංප්‍රයුක්ත හේතු ඇත්තා වූ සහේතුකයි. එහෙමනම් හේතුවක් සහිතයි. කොහොමද මේ හේතුව තියෙන්නට ඕනේ? සතර සංප්‍රයෝග ලක්ෂණයෙන් සංප්‍රයුක්ත වෙලා තියෙන්න ඕනේ. ඒකුප්පාද නිරෝධාච ඒකාලම්බන වත්තුකා කියන ආකාර හතරෙන් තමා සමග එකට ඉන්නවා කියන අර්ථය. එහෙමනම් දැන් සාමා සමග අමර හිටියා. ඒක අපි ඉගෙන ගත්ත පොඩි කාලේ නම්. අර ඒ වගේ මෙතන සහේතුකා කියලා කිව්වහම යම්කිසි අපි හිතමුකෝ පරමාර්ථ ධර්මයක් ගමුකෝ ස්පර්ශ චෛතසිකය. ඒ ස්පර්ශ චෛතසිකයත් එක්ක සහජාතව ඇති වූ හේතු ධර්මයක් එතන තියෙනවා නම් ඒක සහේතුකයි. ඒ ස්පර්ශ චෛතසිකය හේතුවක් සහිතව ඉන්නේ. හේතුවක් සමග ඉන්නේ. එහෙනම් ඒක සහේතුකයි. මේ විදිහටයි ඒක විස්තර වෙන්නේ. එහෙමනම් අහේතුකා කියලා කියන්නේ ඒකේ විරුද්ධ පැත්ත. සතර සංප්‍රයෝග ලක්ෂණයෙන් සංප්‍රයුක්ත හේතු නැත්තා වූ ස්වභාවය. නිස්සත්ත්ව නිජීව පරමාර්ථ ස්වභාව ධර්මියෝ කියන එක ඉතින් හැමතැනම කියවෙනවනේ. ඒ විදිහට තමයි අහේතුකා ධම්මා විස්තර වෙන්නේ. එහෙමනම් ඉතින් අපිට දැන් මේක එකපාරටම තේරුම් ගන්න පුළුවන් සහේතුකා කියලා කිව්වම පැහැදිලිවම කියනවා ඇත්තේ සහේතුක සිත් 71යි එහි යෙදෙන චෛතසික 52යි. ඒ ආදී වශයෙන් අපිට ඒක සරලව විස්තර කරන්නට පුළුවන්. අපි ඒක එහෙමද කියලා ඇත්තටම අරන් බැලුවොත් දැන් අපි බලමුකෝ අපි උදාහරණයක් ගමුකෝ. අපි ගත්තොත් එතනදී ඒක මම විස්තර කළේ මෙහෙමයි. මෙතන සහේතුක සිත් 71ක් එහි යෙදෙන චෛතසික 52 මේ 52ක් කියලා ගත්තාම මේ සහේතුක සිත් 71 මුළු චෛතසික 52ම නියෝජනය කරන්නට අපිට පුළුවන්. හැබැයි එතනදී අපි මෝහ මූල දෙසිතේ මෝහය අයින් කරලයි කතා කරන්නේ.
අපි දැන් මේවා මේ විදිහේ කතා කරපේවා තිකමාතිකා යටතේ සාකච්ඡා කළානේ. ඇයි ඒක එහෙම කරන්නේ කියලා කිව්වොත් අපි ගත්තොත් හිතන්නකෝ මෝහ මූල සිත. ඒක උද්දච්ච සහගත සිත වෙන්න පුළුවන්, විචිකිච්ඡා සහගත සිත වෙන්න පුළුවන්. එහි චෛතසික 15ක් තියෙනවා. ඒ සිත අරගත්තොත් මේ සිතෙහි තියෙන අපි ගන්නකො පස්ස චෛතසිකය. මේ මෝහ මූල සිතේ තියෙන පස්ස චෛතසිකය එයා ඉන්නේ මෝහ චෛතසිකයත් සමග. මොකද මේ කියන චෛතසික 15 තුළ පස්ස චෛතසිකයක් තියෙනවා, මෝහ චෛතසිකයක් තියෙනවා. එහෙනම් මම පස්සේ විතරක් වෙන් කරලා කතා කරනවා නම් එම පස්ස චෛතසිකය සමග එකට හිටගෙන ඉන්න මෝහය කියලා චෛතසිකයක් තියෙනවා. හරිද? හැබැයි අපි මේ සිත තුළ තියෙන මෝහය කියන චෛතසිකය ගත්තොත් එයත් එකට හිටගෙන ඉන්න, එකට සහජාතව ඉපදිලා තියෙන තවත් හේතු ධර්මයක් නැහැ. ඇයි? මෝහ මූල සිතේ තියෙන එකම එක හේතු ධර්මයයි, ඒ තමයි මෝහය. එහෙමනම් එම මෝහය සලකනකොට ඒ මෝහයට සහයෝගය දෙන තවත් මොනවා හරි හේතු ධර්මයක් මේ සිත තුළ නැහැ. එහෙමනම් මෙතනදී මෝහය ඉන්නේ තනිවමයි. හේතු වශයෙන් ගත්තොත් තනිවමයි ඉන්නේ. අන්න එහෙමනම් ඒ මෝහයට සහ සංප්‍රයෝගව ඉන්න තවත් හේතු ධර්මයක් නැති නිසා මේ මෝහය, මෙතන තියෙන මෝහ චෛතසිකය අහේතුකයි. ඇයි? එයා සමග ඉන්න වෙන හේතුවක් ළඟ නැති නිසා. එහෙමනම් මේ මෝහ මූල දෙසිතම අපි විචිකිච්ඡා සිතයි උද්ධච්ච සිතයි ගත්තොත් ඒ සිත් දෙකම අහේතුක සිත්නේ. ඒකින්ද ඒ මේ මෝහ මූල සිත් දෙකම ඒක හේතුක සිත්. මෝහය විතරයි තියෙන්නේ. අන්න ඒ නිසා ඒ මෝහයත් එක්ක එකට හිටගෙන එම සිත්වල තවත් හේතුවක් නැති නිසා ඒ මෝහය අහේතුකමයි. හරිද? හරි. මේක ටිකක් ගැඹුරින් කතා කරනවා නම් මේ මෝහ මූල දෙසිතේ මෝහයට හේතු ප්‍රත්‍ය ශක්තිය ලබා දෙන්නට තවත් හේතුවක් එතන නැති නිසා මේ මෝහය අහේතුකයි කියලා කියනවා. එයි එයාට හේතු ප්‍රත්‍ය ලබා දෙන්න තවත් හේතුවක් එතන නැහැ. ඒ නිසා මෝහ මූල දෙසිතේ යෙදෙන මෝහය හැම විටකම අහේතුකයි. මම හිතනවා මේ කතාව පැහැදිලි ඇති කියලා. ඊළඟට එහෙමනම් අහේතුකා ධම්මා කියලා අපි ගත්තොත් පැහැදිලිවම අහේතුක සිත් 18යි අන්‍ය සමාන චෛතසික 12යි. මොකද අහේතුක සිත් 18යි අන්‍ය සමාන චෛතසික 12 නියෝජනය කරන්නට පුළුවන්. හැබැයි ඡන්දය කියන එක යෙදෙන්නේ නැහැ. අන්‍ය සමාන ටික 12 ඉතුරු 12 විතරයි යෙදෙන්නේ. අන්‍ය සමාන චෛතසික ඔක්කොම 13ක් තියෙනවා. ඒකෙන් ඡන්දය මේ අහේතුක සිත් 18 මේ යෙදෙන්නේ නැහැ. එහෙමනම් අන්‍ය සමාන චෛතසික 12ක් නියෝජනය කරමින් අහේතුක සිත් 18 ඉදිරිපත් වෙන්න පුළුවන්. එතකොට දැන් පළවෙනි පදෙන් අපි අයින් කරපු මෝහ මූල දෙසිතේ මෝහය කියන එකත් අහේතුකනේ. එහෙනම් ඒකත් අපි මෙතෙන්ට එකතු කළා. ඊළඟට රූප 28 කියන එක එයා කිසි විටකත් හේතු ධර්ම සමග ගැටීමක් වෙන්නේ නැති නිසා එයා වරගත්ත හැකි. ඊට පහමතරව නිර්වාණය තියෙනවා. ඒ අනුව අහේතුකා ධම්මා කියන එකේ අපි දෙයාර්ථ අහේතුක සිත් 18යි තත්සම්පයුක්ත චෛතසික 12යි මෝහ මූල දෙසිතේ මෝහයයි රූප 28යි නිර්වාණය කියලා අපිට අරගන්න පුළුවන්. රූප 28 දැන් අපි මේ දවස්වල කරමින් යනවානේ. එහිදී අපි මතක් කළා මතකද? සබ්බං රූපං න හේතු. සබ්බං රූපං අහේතුකං ආදි වශයෙන් ඒක විදේන කාණ්ඩයේදී අපි ඉගෙන ගත්තානේ. ඒ දේ තමයි මෙතනදිත් නැවත මතක් වෙන්නේ. හරිනේ. ඒක දැන් පැහැදිලි වෙන්නට ඕනේ. ඊළඟට අපි බලමු දැන් මේ තියෙන්නේ මම මේක විස්තර කළේ භාවනා පොතට අනුව. දැන් අපි ගත්තොත් ධම්මසංගණී නික්කේප කාණ්ඩයේ අනිවාර්යෙන් මේක සඳහන් වෙනවානේ. එතනදී ඡේද 1078 ඕන්නම් පෙරලා ගන්න. එතන කියනවා තේහි ධම්මේහි යේ ධම්මා සහේතුකා වේදනක්ඛන්தோ පෙය්‍යාලං විඥානක්ඛන්தோ ඉමේ ධම්මා සහේතුකා. නික්කේප කාණ්ඩයේ විස්තර කරන ක්‍රමයට අනුව තේහි ධම්මේහි යේ ධම්මා සහේතුකා. මෙතන තේහි ධම්මේහි කියලා කිව්වේ ඒ හේතු ධර්මයන්ගෙන් අපි මෙහි කතා කරන හේතු කියලා තියෙන ධර්මයන්ගෙන් උත්තර ධර්මයේ 6ක් ඉන්නවා එතන. අලෝභ දෝස සමෝහ, ලෝභ දෝස මෝහ.
එතකොට අන්නේ 6 දෙනාගෙන් යම් ධර්ම කෙනෙක් සහේතුක වෙද්ද, ඒ කියන්නේ එකට සහජාතව පහළ වෙලා ඉන්නවද? ඒගොල්ල ඉතින් නික්කේප කාණ්ඩේ විස්තර කරන්නේ ස්කන්ධයන්ට මුල් තැන දීලානේ. එතකොට එහෙමනම් ඒ නිසා ස්කන්ධ මට්ටමින් කියනවා. වේදනක්ඛන්‍தோ, සංඥාක්ඛන්‍தோ, සංකාරක්ඛන්‍தோ, විඥානක්ඛන්‍தோ මේ ධම්මා සහේතුකා. මේ විදිහට නික්කේප කාණ්ඩයේ සහේතුක ධර්ම විස්තර කරලා දෙනවා ඡේද 1078. අහේතුකා ධම්මා විස්තර කරන්නේ තේහි ධම්මේහි යේ ධම්මා අහේතුකා. මෙතනදී පළවෙනි පදයේදී සහේතුකා කිව්වා, දෙවෙනි පදයේදී අහේතුකා. එහෙමනම් ඒක අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ අනුව තේහි ධම්මේහි යේ ධම්මා අහේතුකා වේදනක්ඛන්‍தோ පේයාලං විඥානක්ඛන්‍தோ සබ්බංච රූපං අසංකතාච ධාතු මේ ධම්මා අහේතුකා. මේ තියෙන්නේ නික්කේප කාණ්ඩයේ මේක විස්තර කරන ආකාරය. ඊළඟට අපි කෙලින්ම අට කතා කාණ්ඩයට ගිහිල්ලා බැලුවොත් ධම්මසංගණී අට කතා කාණ්ඩයට ගිහිල්ලා බැලුවොත් එතන අපිට දකින්න පුළුවන් ඡේද 1442. එතනදී අපි දන්නවනේ තන එකින් එක පරමාර්ථ ධර්මයේ වශයෙන්ම විස්තර කරනවානේ. ඒක කියවන්න බලන්න 1442 කොහොමද ඒක යෙදෙන්නේ කියලා. පොතක් තියෙන කෙනෙක් පෙරලාගෙන ඡේද 1442 කියවන්න බලන්න. කතමේ ධම්මා හේතුකා. කතමේ ධම්මා සහේතුකා. හරි. විචිකිච්ඡා සහගතං උද්ධච්ච සහගතං මෝහං ටපිත්වා අවිශේෂං අකුසලං චතුසු භූමිසු කුසලං කාමවචරස විපාකතෝ අහේතුකේ අහේතුකෝ චිත්තුපාදෝ අත්තා චතුසු භූමිසු විපාකෝ කාමවචර කිරියතෝ අහේතුකේ චිත්තුපාදෝ ටපෙත්වා තීසු භූමිසු කිරියාව්‍ය කතං ඉමේ ධම්මා සහේතුකා. හරි. මේ pāli පාඨ හරියට කියව ගන්න අපි හුරු වෙන්නට ඕනේ. ඉතින් මේ විදිහට ඒවා කියවලා පුරුදු වෙන්න හැමතිස්සෙම සිංහල පැත්තත් බලන්න. නමුත් පාලිය හුරු වෙනවා නම් මට නම් ඒක දැන් පහසු වෙලා තියෙනවා. සමහර තැන්වලදී සිංහලට වඩා හොඳට ඒක තේරෙන්න යනවා. හොඳයි මොකද්ද මෙතන මේ කියන්නේ? විචිකිච්ඡා සහගතං උද්ධච්ච සහගතං මෝහං ටපෙත්වා. විචිකිච්ඡා සහගතේ සහ උද්ධච්ච සහගතේ තියෙන මෝහං ටපෙත්වා. මෝහය හැර. හරිනේ. අවශේෂං අකුසලං. එතකොට අකුසල සිත් ඔක්කොම 12ක් තියෙනවා. ඒ අකුසල සිත් 12න් විචිකිච්ඡා සහගත සිතයි උද්ධච්ච සහගත සිතයි මෙතනදී ඒ සිත් දෙකේ තියෙන මෝහය අයින් කරලා අවශේෂං අකුසලං. එතකොට අවශේෂං අකුසලං කියලා කිව්වම තව කීයක් ඉතුරුද? කියන්න බලන්න. 12ම තියෙනවා. අකුසල් සිත් 12යි තව මොනවද තියෙන්නේ? මෝහය. අකුසල් සිත් 12යි. චෛතසික කීයක් ඉතුරු අපිට ගත්ත හැද්ද? විචිකිච්ඡා සහගත සහ උද්ධච්ච සහගත මෝහං ටපෙත්වා කියලා කිව්වහම අවශේෂං අකුසලං. එතකොට එතන අකුසල් සිත් 12ම එනවා. චෛතසික කීයක් එහෙම එනවද? 26. 26. හොඳයි. දැන් 27. උත්තර ගොඩක් තියෙනවානේ. හරි අපි බලමු ඉස්සරහට කොහොමද කියලා. උත්තර ගොඩක් තියෙන්න බෑ. හරිද? සිත් 12යි. මේ චෛතසික ගානක් ගලපන්න පුළුවන් වෙන්නට ඕනේ. චතුසු භූමිසු කුසලං කාමාවචරස්ස විපාකතෝ අහේතුකේ චිත්තුප්පාදේ ටපෙත්වා. කාමාවචර විපාක වලින් අහේතුක චිත්තුප්පාදේ හැර ඒ කිව්වේ මොකද්ද? කාමාවචර විපාකතෝ අහේතුකේ චිත්තුප්පාදේ ටපෙත්වා කියලා කිව්වේ ඇයි? කාමාවචර විපාක වලින් අහේතුක කොටස හැර කියන එකයි. හරි. එතකොට කාමාවචර විපාක වලින් අහේතුක චිත්තුප්පාද කොටස හැර කියන විපාක සිත් වලින් අහේතුක විපාක ටික හැර චතුසු භූමිසු විපාකෝ. ඊතුරු සිව් භූමියේ විපාක ටික.
කාමාවචර කිරියතෝ අහේතුක චිත්තුප්පාදේ තපෙත්වා තීසු භූමීසු කිරියාව්‍යාකරණ. ඔක්කොම ක්‍රියාසිත කීයක් තියෙනවද? ක්‍රියාසිත 20යි. එතකොට එතනදී කාමාවචර කිරියතෝ අහේතුක චිත්තුප්පාදේ තපෙත්වා කිව්වනම් ඔව් එතකොට මුළු 20න් තුනක් අපි අයින් කරගන්නට ඕනේ. අහේතුක ගොඩේ තියෙන තුන අයින් කරලා ඊටු ටික ඉමේ ධම්මා සහේතුක. මේ විදිහට අපිට මේක ගැලපෙනවා. අකුසල සිත් 12යි, චතුභූමික කුසල සිත් 21යි, චතුභූමික සහේතුක විපාක 21යි. අර මෙතන බාන්න සහේතුක විපාක ටික විතරයි ගත්තේ. හරි? ත්‍රිභූමික සහේතුක ක්‍රියා 17යි. මුළු 20න් අහේතුක 3 අයින් කරලා ඊටු 17 විතරයි ගත්තේ. දැන් මේ කියන සිත්වල අපිට යෙදෙනවා මෝහ දෙසිතේ මෝහය හැර ඊටු චෛතසික 52ම මෙතන යෙදෙනවා. හරි? එතකොට මෙතන සහේතුක සිත් හැටියට ගත්තොත් සිත් 71ක් තියෙනවා. අපි මේක තව දීර්ඝව කතා කරමු ඉස්සරහට. මේ තියෙන්නේ අට කතා කාණ්ඩයේ මේ ඡේදය ගලපපු ආකාරය. හරිද? ඊළඟට ඊළඟට දැන් ඔයගොල්ලන්ගේ දැනුම හැටියට කියන්න බලන්න මෙතන මොන හරි අඩුපාඩුවක් එහෙම තියෙනවද කියලා. ඔයගොල්ලෝ දැන් කොහොම දුරට මාතිකා කරලා තියෙනවා. මොකද කියන්නේ? ස්කන්ධ ආයතන විදිහට බෙදන්න. ස්කන්ධ ආයතන විදිහට බෙදන්න ඕනේ. එහෙනම් බෙදලා ඉන්නකො ඉස්සරලා. ස්කන්ධ කීයද? ස්කන්ධ වශයෙන් 4යි. මොනවද ලැබෙන්නේ ස්කන්ධ 4? වේදනා චෛතසිකේ වේදනා ස්කන්ධයයි සංඥා චෛතසිකේ සංඥා ස්කන්ධය වෙනවා ඉතිරි චෛතසික 52 අතුරින් 50 වෙනවා ඒක සංස්කාර ස්කන්ධය වෙනවා සහේතුක සිත් 71 විඥාන ස්කන්ධය වෙනවා. එතකොට ස්කන්ධ කීයද? 4ම අපිට ගැලපුවේද? හරිද එහෙම? වේදනා මේ තියෙන චෛතසික 52 අතරින් වේදනා චෛතසික සහේතුක සිත් 71 යෙදෙන වේදනා චෛතසිකය වේදනා ස්කන්ධයි සංඥා චෛතසිකේ සංඥා ස්කන්ධයි ඉතුරු චෛතසික එතකොට ඉතුරුනේ 50යි. ඒක සංස්කාර ස්කන්ධයි සිත් 71 විඥාන ස්කන්ධයි. ස්කන්ධ වශයෙන් 4යි. ආයතන වශයෙන් කීයක් විතර තියෙනවද? මේකෙන් අපි දෙයාර්ථ තුල ආයතන 2යි. හරි. බොහොම හරි. මොනවද ආයතන 2? ආයතනයි ධම්මායතනයි. බොහොම හොඳයි. හරි මන ආයතනයයි ධම්මායතනයයි තියෙනවා. ධාතු හැටියට මොනවද තියෙන්නේ? ධාතු 2යි. ධාතු 2යි. මනෝ විඥාන ධාතු චෛතසික ධාතුයි. ධාතු 2යි අපිට අරගත්ත හැකි ධාතුයි මනෝ විඥාන ධාතු. මනෝ විඥාන ධාතුයි ධම්ම ධාතුයි. හරි ඊට පස්සේ ආර්ය සත්‍ය වශයෙන් 3යි. මොනවද? දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, මාර්ග සත්‍ය. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, මාර්ග සත්‍ය. හරි බොහොම හොඳයි. හරි. හොඳයි ඊළඟට මේ සහේතුකා ධර්ම ගැන තව විශේෂ කාරණයක් තියෙනවා මතක් කරන්නට. අපි ඒක ඉදිරියේදී ඒ තැනට ආපුවාම මතක් කරලා දෙන්නම් අපි. හරි. හරි. එහෙමනම් දැනට ශබ්ද එනවා අපි මයික් ටික ඕෆ් කරගමු. ඊළඟට
අපි ගමු දෙවෙනි පදය සහේතුකා ධම්මා ගාවට එන්නේ අහේතුකා ධම්මා. ඒක අට කතාවේ විස්තර වෙනවා. අහේතුකා ධම්මා. විචිකිච්ඡා සහගතෝ මෝහෝ උද්ධච්ච සහගතෝ මෝහෝ වන්න කෙලින්ම එතනින්ම පටන් අරන් තිනවා. පළවෙනි පදෙන් අයින් කරපු මෝහ දෙන්න මෙතෙන්ට අරගෙන තියෙනවා. හරි මෝහ දෙසිතේ මෝහය කියන එක. ද්වේ පංච විඥානානි දෙපස් විඥාන 10යි. තිස්සෝච මනෝ ධාතුය. මනෝ ධාතු සිත් 3යි. මොනවද මනෝ ධාතු සිත් 3? මනෝ ධාතු සිත් 3 මොනවද? සම්පටිච්ඡන දෙකයි. හරි. ඊළඟට අහේතුක මනෝ විඥාන ධාතුය. ඒ මොනවද? පංච අහේතුක මනෝ විඥාන ධාතුය 5යි. එතන එනවා සම්තිරණ 3 සහ අහේතුක ක්‍රියාසිත 2යි. හරි. ඊට පස්සේ රූපංච නිබ්බාණංච රූප 28යි නිර්වාණයයි. මේ ධම්මා හේතුක. මේ විදිහට මේ අහේතුක කාණ්ඩයට එන අභිධේයාර්ථ ටික ගලප ගන්න පුළුවන්. දැන් මේ වාගේ එකක් Tamanට තනියම ගලප ගන්න පුළුවන්ද දැන්? හිතලා බලන්න. මේවා ඉතින් පහසු ඒවා. Taman පොත දිහා බලන්නේ නැතුව මේ වගේ දෙයක් ගලපන්න පුළුවන්ද කියලා උත්සාහ කරලා බලන්න ඕනේ. හොඳයි. එහෙමනම් මෙතන ස්කන්ධ කීයක් තියෙනවද? පහයි. මෙතන ස්කන්ධ 5යි. හරි. එතකොට මෙතන ස්කන්ධ 5යි. හරි. ආයතන කීයද? ආයතන 12ම තියෙනවද මෙතන? බොහොම හොඳයි. හරි. ආයතන 12යි. එහෙමනම් ධාතු කීයක් තියෙනවද? ධාතු 18යි. ධාතු 18යි. ධාතු 18යි. ආර්ය සත්‍ය හැටියට 2යි. හරිද? ආර්ය සත්‍ය 2ද? දෙකයි. මොනවද මේ දෙක? දුක්ඛ සත්‍යයි නිරෝධ සත්‍යයි. දුක්ඛ සත්‍යයි නිරෝධ සත්‍යයි. හරි. බොහොම හරි. හොඳයි. දැන් මේ දෙවෙනි යුගලය මේ විදිහට අපිට විස්තර කරද්දී දුක්ඛ සත්‍යයි නිරෝධ සත්‍යයි. ඔව් මෙතන නිර්වාණය තියෙනවනේ. එහෙනම් නිරෝධ සත්‍ය එනවා. ඊටු ටික දුක්ඛ සත්‍ය යටතට යට වැටෙනවා. මෙතන අපිට සමුදය සත්‍ය අරගන්න ලෝභ මූල සිත් මෙතන නෑනේ. දුක්ඛ සත්‍යයි නිරෝධ සත්‍යයි. ඔව්. ඊළඟට කුසල සිත් තියෙන්නේ නැති නිසා මාර්ග සත්‍ය දෙන්නේ නැහැ. ඒ අනුව දුක්ඛ සත්‍ය සහ නිරෝධ සත්‍ය තමයි යෙදුනේ. දැන් මේ වාගේ පදයකදී මේ ස්කන්ධ ආයතන ධාතු ආර්ය සත්‍ය බෙදා ගැනීමට තාම අපහසු කවුරු හරි එහෙම ඉන්නවද? පැහැදිලිව කතා කරන්න බලන්න. අලුතෙන් සම්බන්ධ වෙච්ච අයත් ඉන්නවා. ඒ අනුව දැන් මම මේ පන්ති කරගෙන යනකොට පරණ අත්දැකීම් අනුව මම බලාපොරොත්තු වෙනවා මේ වනකොට මේවා මේ විදිහට ගලප ගන්න පුළුවන් වේවි කියලා. නමුත් මම දකිනවා අලුතෙනුත් සම්බන්ධ වෙන කිහිප දෙනෙක් ඉන්නවා දවසෙන් දවස. ඒ නිසා වෙනුයි යහන්නේ මේ විදිහට අභිධේයාර්ථ අහුලාගෙන ඒ අහුලාගත් අභිධේයාර්ථ අපිට ස්කන්ධ ආදී ભેදයෙන් ගලප ගන්න බැරි අය ඉන්නවා. කොහොමද මේ කාර්ය සත්‍ය දෙක විතරක් උනේ? ආදී වශයෙන් ගැලවෙතෝ තේරෙන්න ගන්න අපහසු අය ඉන්නවද? නෑ වගේ. හොඳයි. මේ මම එහෙනම් ප්‍රශ්නයක් අහනවා. මේ කියන නිර්වාණය ස්කන්ධ වලින් මොන ස්කන්ධයටද අයිති උනේ? කියන්න බලන්න. ස්කන්ධ පහෙන් ස්කන්ධ විනිර්මුක්තයි. ස්කන්ධ කතා කරද්දී නිර්වාණයේ තියෙන හැම තැනකදීම අපි සඳහන් කරන්නට ඕනේ නිර්වාණය ස්කන්ධ විනිර්මුක්තයි කියලා. අපි මේ බෙදීම කරන්නේ මේ අහිඳගත්ත අභිධේයාර්ථ සියල්ලම සලකගෙන. එහෙමනම් ඒ ගොඩවල් වලට ගහනකොට යොමු කරනකොට මේ එක සියලුම අභිධේයාර්ථ ටික අපිට ඒ ගොඩවල් සඳහා ගොනු කරන්නට අවශ්‍යයි. ගොනු කළ යුතුයි. යමක් එසේ ගොනු නොවෙනවා නම් එය වෙනම කියන්න ඕනේ. අන්න අහවලා නම් එතෙන්ට ආවේ නැහැ කියලා. ඒකට හේතුව සමගින් කියන්නට ඕනේ. හරිනේ. ඒ නිසා ස්කන්ධ ભેදයේදී නිර්වාණය ස්කන්ධ විනිර්මුක්තයි. ඒක අපි මේ විදිහට පැහැදිලි කරන්නට ඕනේ. හරි. එහෙමනම් මේ හේතු ගොච්ඡකයේ දෙවෙනි යුගලය
හරි? සහේතුකා ධම්මා හේතුකා ධම්මා කියන පද යුගලය මේ පද යුගලය නම් කරලා තියෙන්නේ. මෙතන පද දෙකයි. ඒ නිසා මේ පද දෙක නිසා මේවා දුක කියලා කිව්වා. මේක ආදි ලබ්ධ නාම දුකයක්ද? එහෙම නැත්නම් සර්ව ලබ්ධ නාම දුකයක්ද? ආදි ලබ්ධ නාම. ආදි ලබ්ධ නාම දුකයක්. එහෙනම් මේක සප්පදේශද නිප්පදේශද? නිප්පදේශ. ඇයි නිප්පදේශයි කියන්නේ? සියලු පරමාර්ථ ධර්මයෝ ඇතුළත් නිසා. සියලු පරමාර්ථ ධර්මයෝ එහි ඇතුළත් වෙලා තියෙන නිසා මේ විදිහට අපි කතා කරනවා. හරි. බොහොම හොඳයි. එහෙමනම් ඔන්න දැන් අපි දෙවෙනි යුගලයක් කතා කරලා ඉවරයි. අපි එහෙමනම් තුන්වෙනි යුගලයට යමු. තුන්වෙනි යුගලයේ තියෙන්නේ හේතු සම්පයුක්තා ධම්මා හේතු විප්පයුක්තා ධම්මා කියලා. හරිද? දැන් හේතු සම්පයුක්තයි කියලා කියන්නේ මොකද? හේතු සම්පයුක්තයි කියලා කියන්නේ හේතුවක් සමග සතර සංප්‍රයෝග ලක්ෂණයෙන් යෙදිලා තියෙනවා කියන එකනේ. සංප්‍රයුක්තයි. හරිද? සිත සමග චෛතසික සංප්‍රයුක්තයි. ඒ චෛතසිකය සහජාතව යෙදිලා ඉන්න අනිත් චෛතසික සමග සංප්‍රයුක්තයි. චෛතසිකයෝ සිත සමග සංප්‍රයුක්තයි. එයි අපි හිම් බය නැතුව කියන්නේ සතර සංප්‍රයෝග ලක්ෂණයෙන් ඒ හතරම එතන යෙදෙනවයි කියලා අපිට කතා කරන්නට පුළුවන් නිසා. ඒකුප්පාද එකට ඉපදෙන වගේ. නිරෝධාච එකටම නිරුද්ධ වෙන වගේ. ඒකා ලම්බන එකම අරමුණ මේ සියලුම දෙනා අරගන්න වගේ. සිතගත් යම් අරමුණක්ද එහි යෙදෙන චෛතසිකත් එම අරමුණම අරගන්නවා. එතකොට ඒකුප්පාද නිරෝධාච ඒකාලම්බන වත්තුකා. සිත ඇති උනේ යම් වස්තුවක් නිස්සය කරගෙනද චෛතසිකයොත් එම වස්තුවම නිස්සය කරගෙන ඇති වෙනවා කියන එක. ඔය කියන ධර්මතා හතර අපිට පොදුවේ කතා කරන්න පුළුවන් චිත්තෝත්පාදයක් සම්බන්ධයෙන්. මෙතනදී හේතු සම්පයුක්තා ධම්මා කියලා කිව්වහම හේතු ධර්මයක් සමග සංප්‍රයුක්තව යෙදෙන. ඉතින් ඒකම නෙමෙයිද අපි සහේතුක දුකේදී කතා කළේ? ඒකම තමයි. හරි ඒක වෙන ආකාරයකට කතා කළා. මෙතනදිත් වෙනස් ආකාරයකින් එම ධර්මතාවයම කතා කරනවා. ඒක තමයි බුදුහාමුදුරුවන්ගේ දේශනා විලාසය කියන්නේ. එහෙමනම් අපි ඉස්සරලා සහේතුකා ධම්මා අහේතුකා ධම්මා කියලා කතා කළා වගේ දැන් අපි කතා කරනවා හේතු සම්පයුක්තා ධම්මා හේතු විප්පයුක්තා ධම්මා කියලා. එකම දේ වෙනස් පැතිකඩ වෙනස් වචන භාවිතා කරලා කතා කරන එක. මේ විදිහේ කතා කරන විලාසයට අපි කියනවා දේශනා විලාසය කියලා. එහෙම නැත්නම් පුද්ගල අධ්‍යාස වශයෙන් මෙහෙම විස්තර කරනවා කියලා කිව්වා. එහෙමනම් දැන් හේතු සම්පයුක්තා කියන එකේ අභිධේයාර්ථ හැටියට එන්නත් ඕනේ. මොනවද එන්න ඕනේ එහෙනම්? හේතු සම්පයුක්තා ධම්මා. හේතු ධර්ම හයක් තියෙනවා. කුසල හේතුත් තියෙනවා, කුසල හේතුත් තියෙනවා. එතකොට ඕනනම් අව්‍යකත හේතුත් තියෙනවා කියලා ගන්න පුළුවන්. එතකොට ඔය මොනම හේතුවක් හෝ සමග සම්පයුක්තා ධම්මා සංප්‍රයුක්තව යෙදිලා තියෙනවා නම් මොනවද අපි අභිධේයාර්ථ හැටියට අහුලා ගන්න පළවෙනි පදේ වෙනුවෙන්. කියන්න බලන්න දැන්. සිත් 71. කුසල් හේතුක සිත් 71යි. සිත 52. මෝහ දෙසිතේ මෝහේ වර්ජිත තත්සම්පයුක්ත චෛතසික 52යි. අර සහේතුකා ධම්මා කිව්ව එකේ අදහසම මෙතෙන්ට ගන්නට පුළුවන්. ඊළඟට හේතු විප්‍රයුක්තා ධම්මා. එහෙනම් එහෙදිත් අපිට අරගන්න වෙන්නේ හේතු විප්‍රයුක්ත ධර්ම. හේතුන්ගෙන් විප්‍රයුක්තව පහළ වෙන ධර්ම. ඒ කියන්නේ හේතු ධර්ම නැතිව පහළ වෙන චිත්තුත්පාද. එහෙනම් ඉතින් බය නැතුව කියන්න පුළුවන් අහේතුක සිත් 18නේ. 18. එහෙනම් ඒ සිත් 18යි එහි යෙදෙන චෛතසික 12යි. ඒ චිත්තෝත්පාදය ගැන කතා කරන්නේ. ඒ විතරක්ද? නෑනේ. තව තියෙනවනේ. ඔව් එතකොට අර පළවෙනි පදයෙන් අයින් වෙච්ච මෝහ දෙසිතේ මෝහයත් මෙතන මේ ගොඩට ගන්න පුළුවන්. ඊට අමතරව රූප 28යි නියුණත් ඒකත් අමතක කරන්න එපා. ඒගොල්ලත් හැම වෙලාවකම හේතු විප්‍රයුක්තයි. එහෙමනම් ඒ දෙන්නත් මෙතෙන්ට අරගන්න. මේ විදිහට එහෙනම් අපි හිඳ ගන්න පුළුවන් ස්කන්ධාදී ભેදයක් ඒ විදිහම තමයි. ඒක සරලයි. භාවනා පොතේ විදිහට කියනවා නම් සුගමයි. හරි. එහෙමනම් දැන් ඊළඟට මේ බුදුහාමුදුරන්ගේ මේ විදිහට දේශනා කරන්නේ ඇයි? එකම දේ දෙපාරක් කියන්නේ දෙවිදියකට. ඒක දේශනා විලාසය. මොකද දේශනා විලාසය කියලා කියන්නේ? එකම කාරණාව
විවිධ නානාවිද ආකාර වචන වලින් දක්වලා කියන එකට අපි කියනවා දේශනා විලාසය කියලා. එහෙම නැත්නම් අපි කියනවා විනීය ජනයාගේ ආද්‍යාශය වෙනුවෙන් කියලා. ඒ මොකක්ද ඒ කිව්වේ? මගපල නිවන් ලැබීමට හේතු සම්පත් ඇති අය අතුරෙන් සමහර කෙනෙක්ට ඉතා කෙටි සාරවත් දෙසුමක් ඇසූ පමණින් බොහොම කෙටි වුණත් ඒක සාරවත් දෙසුමක් ඇසූ පමණින් ඒගොල්ලෝ ඒක අවබෝධ කරගන්න පුළුවන් කට්ටියක් ඉන්නවා. තව කට්ටියක් ඉන්නවා එකම දේ වුණත් විවිධ ආකාර වලින් කිව්වොත් තමයි පැහැදිලි වෙන්නේ. අන්න ඒ විවිධ විදිහට විස්තර වැඩිපුර කරලා තේරුම් ගන්න පුළුවන් අය සඳහා වෙනත් ක්‍රම වලින් විවිධ ක්‍රම වලින් දේශනා කරන එක තමයි විනීය ජනයාගේ ආද්‍යාශය වෙනුවෙන් කරන දේශනාව කියන්නේ. එහෙමනම් මේ සහේතුකා ධම්මා කියන එකයි හේතු මොකද විශ්ල කතා කළේ හේතු සම්පයුක්ත දුකේ කියන එකයි ඒ දෙකම ඒ දෙවිදියකට කතා වුණේ එකම අභිදේයාර්ථ ඇහිඳින පරිද්දෙන් දෙවිදියකට කතා කළේ වෙන්න මේ කියන කරුණු නිසා. හරි. දැන් එතකොට අපි කතා කළා පද තුනක්. යුගලයෝ තුනක්. සහේතුකා ධම්මා අහේතුකා ධම්මා කියන දෙකේ යෝනේ මේ පොතේ කියනවා සත්‍ය වශයෙන් තුනයි කියලා පෙරසේ විස්තර කරමු කියලා කතාවක් තියෙනවා. එහෙනම් ඉතින් පෙරසේ විස්තර කරන්න මේ කොතනද තියෙන්නේ? එතකොට පිටුව මොකද්ද? පිටුව 6 සහේතුකා ධම්මා. ඔව්. හේතුකා ධම්මා කියන දෙකේම තියෙනවා 20 වෙනි ඡේදයේ සහේතුකා ධම්මා. ආයතන වශයෙන් 2යි ධාතු වශයෙන් 2කේ ආර්ය සත්‍ය වශයෙන් 3කේ කියලා පෙරසේ විස්තර කරමු කියලා. එතකොට ඒක සමානත්වයක් තියෙනවද ඊට කලින්? ඔව්නේ. නෑ පෙරසේ කියන්නේ දැන් අපි මේ පළවෙනි එකේ දෙවෙනි එකේ එහෙම විස්තර කරන් ආවා නම් ඉතින් ඒ විදිහටම මේකත් ගලපන්න. මොකද එතනදී ඒක මේ මහා ඊට 아무තු විශේෂයක් නැහැ. දැන් පළවෙනි පද යුගලයේ ගැලවුවා නම් දෙවෙනි පද යුගලයත් ඒ විදිහටම ගලපවන්න පුළුවන්. ඒකෙන් අදහස් වෙන්නේ අරාබි දෙයාර්ථ ඒ විදිහටම යනවා කියන එක නෙමෙයි. නමුත් පළවෙනි පදයට අපි යම්කිසි විදිහකට ගැලපුවා නම් ඒ ක්‍රමයෙන්ම අනුගමනය කරලා මේවාත් ගලපන්න. මොකද මේවා මේ ගොච්චකනේ. මේ ඒ අනුව බොහොම පහසුවෙන් අපිට ඒක ගලපගෙන යන්න පුළුවන් නිසා. හරි. ඊළඟට හොඳයි මෙතෙක් අපි කතා කළා යුගල තුනක්. හේතු ධම්මාන හේතු ධම්මා, සහේතුකා ධම්මා අහේතුකා ධම්මා, හේතු සම්පයුක්තා ධම්මා, හේතු විප්‍රයුක්තා ධම්මා කියලා. අපිට ඊළඟට කතා කරන්න තියෙනවා හේතු ගොච්චකේ ඔක්කොම යුගල 6ක් තියෙනවානේ. ඒකෙන් දැන් යුගල 3ක් කතා කළා. තව යුගල 3ක් අපිට ඉදිරියේදී කතා කරන්නට තියෙනවා. මේ යුගල 3 තමයි මේ තියෙන්නේ. හේතු චේව ධම්මා සහේතුකාච, සහේතුකා චේව ධම්මා නච්ච හේතු. ඒ එක යුගලයක්. මේ විදිහටම ඊළඟ යුගල දෙකක් මෙතන තියෙනවා. හේතු චේව ධම්මා හේතු සම්පයුක්තාච, හේතු සම්පයුක්තා චේව ධම්මා නච්ච හේතු. හරිද? තුන්වෙනි යුගලය න හේතු කෝපන ධම්මා සහේතුකාපි, න හේතු කෝපන ධම්මා අහේතුකාපි කියලා. දැන් මේ විදිහට මේ දිගට පද විදිහට එක විදිහට මේක ගැලපුවට මේ දෙවෙනියට තියෙන පද යුගල 3 අරගෙන තියෙන්නේ මේ පළවෙනියට අපි ඉගෙන ගත්ත පද යුගලයන් සම්බන්ධ කරමින්, හාමු කරමින්, මුසු කරමින්. මේ බලන්න කොහොමද මේ හතරවෙනි යුගලය ගැලපුවේ? මේ බලන්න ගලපලා තියෙන්නේ කොහොමද කියලා. හේතු ධම්මා කියන පදයට සහේතුකා ධම්මා කියන පදයට එක්කව කළා නෙමෙයිද මේ තියෙන්නේ. හේතු චේව ධම්මා සහේතුකා. හේතුත් වෙලා සහේතුකත් වෙන ධර්ම. හරිද? බලන්න මේ හේතු ධම්මා කියන එකයි සහේතුකා ධම්මා කියන එකයි එකතු කරලා තව අලුතෙන් පදයක් හැදුවා. ඒ පද යුගලයේම දාලා. හරිද? හේතුත් වෙලා සහේතුකත් වෙන අවස්ථාව ගැන කතා කරනවා. ඒ වගේම ඊළඟ පදේ බලන්න. න හේතු ධම්මා කියන පදයයි සහේතුකා ධම්මයි. එතකොට සහේතුකා චේව ධම්මා නච්ච හේතු. මේ පද දෙක එක්කව කරලා මෙතනින් තියෙන න හේතු ධම්මා කියන එකයි සහේතුකා ධම්මා කියන එකයි එක්කව කරලා හතරවෙනි යුගලයේ දෙවෙනි පදය ගැලපුවා.
සහේතුකා චේව ධම්මා නච්ච හේතු. මේ විදිහටම අපිට අනිත් ඒවාත් හොඳට බැලුවොත් හොයා ගන්නට පුළුවන්. හේතු චේව ධම්මා හේතු සම්පයුක්තාච කියන්නේ මේ විදිහට. පළවෙනි යුගලයේ පළමුණු පදයක්, තුන්වෙනි යුගලයේ පළවෙනි පදයක් එක්කව කරලා පස්වෙනි යුගලයේ පළවෙනි පදේ හැදුවා. හේතු චේව ධම්මා හේතු සම්පයුක්තාච. ඒ වගේම අපිට ඊළඟ එකක් පෙන්වන්නට පුළුවන් මේ වගේ. හේතු සම්පයුක්තා චේව ධම්මා නෙච්ච හේතු. හරිද? ඊතුරු දෙකත් අපිට මේ විදිහටම පෙන්වන්නට පුළුවන්. මේ විදිහට. එහෙමනම් අපි දැන් ඊළඟට ඉගෙන ගන්න තුන අලුත් තුනක් නෙමෙයි. මේ කලින් ඉගෙන ගත්ත තුනම නැවත හාමු කරලා මුසු කරලා ඉදිරිපත් කරන විදිහක් තමයි අපි කතා කරන්නේ. හරිද? හරි. අපි ඉස්සරලා තනි බස් එකේ ඇවිල්ලා දැන් ඊට පස්සේ ඩබල් ඩෙකර් එකේ යනවා වගේ තමයි අර පද දෙක එකට ගැට ගහලා. කලින් ඉගෙන ගත්ත පද 6ක් තිබුණානේ. ඒ වගේ දෙක දෙක එකහු කර කර අලුත් පදයක් නිර්මාණය කරමින් අපි අභිධේයාර්ථ අහුලන්න පුරුදු වෙනවා. අපි බලමු එහෙනම් පළවෙනි හතරවෙනි යුගලය. එතකොට ඒකේ තියෙන පද දෙක හේතු චේව ධම්මා සහේතුකාච. දෙවෙනි පදය සහේතුකා චේව ධම්මා නච්ච හේතු. හරිද? අපි ඒක බලමු. හේතු ගොච්චකේ හතරවෙනි දුකය හේතු සහේතුක දුකය කියලා එකට කියන්නේ. හේතු සහේතුක දුකය. භාවනා පොත දෙකේ පිටුව 7 ඒක විස්තර වෙනවා. හරිද? එහෙමනම් එතෙන්ට මොනවද එන්නේ? හේතු චේව ධම්මා සහේතුකාච. හේතු නම් වූද හේතු ධර්මයන් සමග යෙදුනා වූද. මොනවද කියන්නේ? හේතුත් වෙලා හේතු ධර්මයන් සමග තිතිලා ඉන්නවා නම් අන්න ඒම ධර්මයක් තමයි මෙතනදී අපි කතා කරන්නේ. හරිද? හේතු චේව ධම්මා සහේතුකාච. හේතුත් වෙලා හේතු ධර්මයන් සමග යෙදිලත් ඉන්නවා නම්. හරිද? හොඳයි. එහෙනම් දෙවෙනි පදේ කොහොමද එන්නේ? සහේතුකා චේව ධම්මා නච්ච හේතු. දැන් පළවෙනි පදෙත් සහේතුකයි, දෙවෙනි පදෙත් සහේතුකයි. පළවෙනි පදේ හේතු එකට ඉන්නවා, දෙවෙනි පදේ හේතු අයින් කරගෙන ඉන්නවා. හරි? හේතු ධර්මයන් සමග යෙදුනා වූද, එහෙත් හේතු නම් නොවන්නා වූද. බලන්න හේතු ධර්මයන් සමග යෙදුනා වූද, එහෙත් හේතු නම් නොවන්නා වූ. බලන්න බුදුහාමුදුරු කොයි තරම් සියුම් විදිහට මේ දහම් කොටස් ඇහිඳින්න පුරුදු කරවනවත්. ඊළඟට මේ දෙක මෙහෙම මතක තියාගෙන අපි පොඩ්ඩක් බලමු මේකට කොහොමද අභිධේයාර්ථ අහුලන්නේ කියලා. දැන් ඔන්න අපිට මේක අභිධේයාර්ථ අහුලනකොට මම සරල ක්‍රමයක් බලන්න. හේතු ධර්මා කියලා අපිට යමක් ගොනු කරන්න පුළුවන්. අපි එහෙම පළවෙනි පදේදී ඉගෙන ගත්තා. න හේතු ධම්මා කියලා කොටසක් අපි වෙනම ඉගෙන ගත්තා. හේතු ධම්මා කියලා පළවෙනි ගොඩට අපි කුලකයට අරගත්තේ හේතු ධර්ම 6. හරිද? ඔන්න අපි පරමාර්ථ ධර්මයෝ මේ චිත්තචෛතසික ධර්මයෝ අපි බෙදලා ගත්තාම හේතු ධර්මා කියලා කොටසක් අරගත්ත හැකි, න හේතු ධම්මා කියලා කොටසක් ගත්ත හැකි. එතකොට මුළු ධර්මතා 170 මේ දෙකට ගොනු කරන්නට පුළුවන්. හේතු ධම්මා කිව්වොත් හේතු 6 විතරයි. න හේතු ධම්මා කියලා කිව්වොත් සිත 89යි. ඉතිරි චෛතසික 46යි. රූප 28යි නිර්වාණයයි. හරිද? දැන් මේ විදිහට අපි කොටස් මේ කුලක දෙකකට මේක අරගෙන ඊට පස්සේ හේතු ධර්මා කියන එකේදී අපි ඒක අපිට ඕනේ මේ පදයට ගැලපෙන ආකාරයට පොඩි රූප සටහනක් ඇඳ ගන්න බලමු. හේතු ධර්ම 6 දෙනා මිශ්‍රව පවතින අවස්ථාවකුත් තියෙනවා, තනිව ඉන්න අවස්ථාවකුත් තියෙනවා. අපි දැන් කතා කළානේ ඒක. මේ හේතු ධර්ම 6 අතරින් සමහර අය මිශ්‍ර වෙලා ඉන්නවා. සමහර අය තනියම ඉන්නවා. හරිද? මොනවද මිශ්‍ර වෙලා ඉන්නේ? මිශ්‍ර වෙලා ඉන්න අය බැලුවොත් අපි ගත්තොත් පළවෙනි කුසල් සිත. මොකද්ද පළවෙනි කුසල් සිත? සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික සිත. ඒ කුසල් සිත අරගත්තොත් ඒ කුසල සිතේ කුසල හේතු 3ක් තියෙනවා. අලෝභ, අදෝස, අමෝහ කියලා කුසල හේතු 3ක් තියෙනවා. ඒක ත්‍රි හේතුක සිතක්නේ. එතකොට එතන කුසල හේතු 3යි, තවත් සෝමන චෛතසික ගණනාවක් එතන තියෙනවා. හරිද? එතකොට මෙතන තියෙන කුසල හේතු 3 අලෝභ, අදෝස, අමෝහ කියන කුසල හේතු 3 මේ පළවෙනි කුසල් සිතේ තියෙනවා. එහෙනම්
අලෝභය සමග අදෝෂයක් ඉන්නවා අමෝහයක් ඉන්නවා. අදෝෂය සමග අලෝභයක් ඉන්නවා අමෝහයක් ඉන්නවා. හරිද? බලන්න අලෝභය සමග ඉතුරු දෙන්න ඉන්නවා. අදෝෂය සමග අලෝභයයි අමෝහයයි ඉතුරු දෙන්න ඉන්නවා. අමෝහය සමග අලෝභයයි අදෝෂයයි ඉන්නවා කියලා අපිට එකිනෙකා මිශ්‍ර වෙලා ඉන්න හැටි පෙන්වන්නට පුළුවන්. හරිද? එහෙනම් මෙන්න මේ වගේ එක තැන එකට වඩා ඉන්නවා නම් එහෙනම් මිශ්‍ර වෙලා ඉන්නේ. අන්න ඒවට අපි කිව්වා මිශ්‍ර වෙලා ඉන්න අවස්ථාව කියලා. අමිශ්‍රව ඉන්න එක එහෙනම් අපි එකම තැන දන්නවා. තනියම ඉන්නේ කවුද? අමෝහය විතරක්. මෝහ මූල සිත් දෙක තුල තනියම ඉන්නවා. ඒ තමයි අමිශ්‍රව පවතින අවස්ථාව. එහෙමනම් මෙතනදී මිශ්‍රව පවතින අවස්ථාවේ අන්න හේතු චේව ධම්මා සහේතුකාච හේතු වෙලා සහේතුකත් වෙලා ඉන්නවා. එහෙමනම් අනිත් කුලකේ අරගෙන බැලුවොත් අපිට ඒත් මේ විදිහට කොටස් දෙකට බෙදා ගන්නට පුළුවන්. හේතු ධර්ම සමග සංප්‍රයුක්ත ධර්ම මොනවද? සහේතුක සිත් 71යි චෛතසික 46යි. ඒ තමයි හේතු ධර්ම සමග සංප්‍රයුක්ත ටික. සහේතුක සිත් 71යි චෛතසික 46යි. මේ කුලකයේ තියෙන ඉතුරු ධර්ම ටික. ඒ කියන්නේ මොනවද? අහේතුක සිත් 18යි චෛතසික 12යි රූප 28යි නිර්වාණයයි. ඒගොල්ල හේතු ධර්ම සමග සංප්‍රයුක්ත නැහැ. ඒ කියන්නේ විප්‍රයුක්තයි. මේ විදිහට කොටස් දෙක අපිට බෙදාගත්තාම මේ හතරවෙනි යුගලයේ පළවෙනි පදයට එන්නේ මෙන්න මේ කට්ටිය විතරයි. මිශ්‍රව පවතින අවස්ථාවේ තියෙන හේතු ටික තමයි මෙන්න මේ පළවෙනි පදයට එන්නේ. දෙවෙනි පදයේ සලකනකොට මේ දෙවෙනි ලොකු කුලකයෙන් මෙන්න මේ හේතු සමග සංප්‍රයුක්ත ධර්ම ටික විතරයි එතෙන්ට එන්නේ. හරිද? ඊතුරු ධර්ම මේ හතරවෙනි යුගලයට අදාළ වෙන්නේ නැහැ. ඒව අපි කියනවා දුක මුක්ත ධර්ම. එහෙමනම් ඒකට ආවෙන්නේ නැති ධර්ම. හරිද? දැක්කද මම ඒක කුලකයකට දාලා පෙන්නපු හැටි රූප සටහනකින් මම ආයෙ ඕනනම් පෙන්නන්න. අපිට පුළුවන් මේ හේතු ධම්මා කියන පළවෙනිම අපි ඉගෙන ගත්ත මේ පද යුගලය මේ විදිහට අපි කොටස් වලට බෙදලා අපිට ඒක පෙන්වන්නට පුළුවන්. හේතු ධම්මා කියන පළවෙනි කුලකයේ හේතු ධර්ම 6 විතරනේ තියෙන්නේ. ඒ හේතු ධර්ම 6 අපිට එක විටක කියන්න පුළුවන් ඒගොල්ල මිශ්‍ර වෙලා ඉන්නවා කියලා. එහෙම අවස්ථාව තියෙනවා. එහෙනම් මේ මිශ්‍ර වෙලා ඉන්න අවස්ථාව මේ විදිහට මේ ලොකු කුලකයේ තුල උපකුලකයක් අපිට පෙන්වන්නට පුළුවන්. ඒ වගේම අමිශ්‍රව ඉන්න අවස්ථාව මෙහෙම පෙන්වන්නට පුළුවන්. හරිද? එතකොට අමිශ්‍රව හිටියත් මිශ්‍රව හිටියත් ඒගොල්ල හේතු ධර්මම තමයි. එහෙමනම් හේතු ධම්මා කියන අර කලින් ඉගෙන ගත්ත පළවෙනි පදයට ආපු අය. හරිද? ඒ වගේම න හේතු ධම්මා කියලා ගත්ත තැනදී අපිට ආවේ මොනවද? සිත 89යි චෛතසික 46යි. අයි 46 ආවේ. ඊතුරු හේතු ධර්ම 6 පළවෙනි පදයට ගිය නිසා 52කින් 6ක් ගියාම 46යි. ඊළඟට රූප 28යි නිර්වාණයයි. එතකොට සිත් 89යි චෛතසික 46යි රූප 28යි නිර්වාණයයි කියන එක තමයි මෙතෙන් මේ දෙවෙනි කුලකයට ආවේ න හේතු ධම්මා කියලා. එහෙනම් මේ න හේතු ධම්මත් අපි ආපහු උපකුලක වලට කඩලා අරගමු. හේතු සමග සංප්‍රයුක්ත වෙලා ඉන්න අවස්ථාවයි විප්‍රයුක්ත ධර්ම ටිකයි. සංප්‍රයුක්ත වෙලා ඉන්නේ කවුද? සහේතුක සිත් 71යි චෛතසික 46යි. එතකොට මෙතන තිබිච්ච සිත් 89න් 71ක් මේ උපකුලකයට ආවා. ඊටු සිත් 18 මේ උපකුලකයට දෙවෙනි උපකුලකයට ආවා. ඒ අනුව අපිට හේතු සමග සංප්‍රයුක්ත වෙච්ච ධර්ම මෙතනින් ගොනු කරගන්න පුළුවන්. හේතු සමග විප්‍රයුක්ත වෙච්ච ධර්ම ගොනු කරගන්න පුළුවන්. මේ විදිහට අපි මේක රූප සටහනක විස්තර කරලා අරගත්තාම මේ හතරවෙනි යුගලයේ හේතු චේව ධම්මා සහේතුකාච කියන තැන අපිට එන්නේ මෙන්න මේ විදිහට මේ කුලකයක් සහේතුකා චේව ධම්මා නච හේතු කිව්වහම මෙන්න මේ කියන උපකුලකයක් තමයි අපිට යොමු කරලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට එහෙනම් මේ ඉතුරු නිල් පාටින් තියෙන ඉතුරු ඒවා ටික ඒවා මේ කියන යුගල පදයට ආවේ නැති ධර්ම. අපි ඒවා කියනවා නවත්තබ්බා කියලා. ආවේ නැහැ. මේවා පළවෙනි පදයට හෝ දෙවෙනි පදයට ආවේ නැති ධර්ම කියලා ඒ ටික අරගන්නට වෙනවා. හරිද? ඕක තමයි මූලික අදහස. හොඳයි, කවුරු හරි මට කියලා දෙන්න. දැන් මම උදාහරණයකට අරන් පෙන්නුවේ කුසල සිතක මිශ්‍ර වෙලා හේතු ධර්ම මිශ්‍ර වෙලා තියෙන අවස්ථාවක්.
හොඳයි. අකුසල සිතක හේතු ධර්ම මිශ්‍ර වෙලා තියෙන අවස්ථාව උදාහරණයක් සමග මට පැහැදිලි කරන්න කවුරු හරි. අකුසල සිතක නැද්ද? දෝමනස් සහගත දෝමනස්ස සහගත. ඔව් මොකද්ද ඔබ ඉදිරිපත් කරන සිත? පළවන සිත සෝමනස්ස සහගත ඔව්. ditthිගත සම්ප්‍රයුක්ත අසංකාරික සිත. සෝමනස්ස සහගත ditthිගත සංපයුක්ත අසංකාරික සිත. සෝමනස්ස සහගත ditthිගත සංපයුක්ත අසංකාරික සිත. එහි මොන මොන හේතු ධර්මද තියෙන්නේ? ලෝභයයි මෝහයයි. ලෝභයයි මෝහයයි එහි යෙදෙනවා. හේතු දෙකක් යෙදිලා තියෙනවා. අන්න එහෙනම් ඒවා ඔව්. අන්න එහෙනම් ඒවා අකුසල සිත්වල මිශ්‍රව පවතින අවස්ථාව. අන්න ඒ විදිහට නම් එක ගලප ගන්න පුළුවන්. හරිනේ. එතකොට අපි මේ නවත්තබ්බා කියලා කිව්වේ ඇයි? අන්නේ කියන අහේතුක ධර්ම හේතු සමග සංප්‍රයුක්ත භාවයකින් යෙදෙන්නේ නැති අවස්ථාවේදී ඒ ධර්ම හේතුද සහේතුකද වෙති කියලා හෝ සහේතුකද නොද හේතුද වෙයි කියලා හෝ නොකිව යුත්තාහ. පොතේ වචනේ වලින්ම කිව්වොත් එහෙමයි ඒක කියන්නේ. පළවෙනි පදයට හෝ දෙවෙනි පදයට හෝ ආවේ නැත කියන අදහසෙන්. හරිනේ. හරි. දැන් අපි නික්කේප කාණ්ඩේ බලමු. නික්කේප කාණ්ඩයේදී කතමේ ධම්මා හේතුචේව සහේතුකාච හේතුක් වෙලා සහේතුකත් වෙන ධර්ම මොනවද? ලෝභෝ මෝහේන හේතුචේව සහේතුකෝච මෝහෝ ලෝභේන හේතුතේව සහේතුකෝච මේ විදිහට මේක විස්තර කරනවා. මේක තේරෙන භාෂාවෙන් කිව්වොත් ලෝභය මෝහය සමග වූයේ හේතුද සහේතුකද වෙයි. එතකොට ලෝභය කියන එක්කෙනා මෝහය සමග ඉන්නකොට ලෝභය කියන්නේ හේතුවක්. එහෙනම් හේතුද ඊළඟට එයා මෝහයත් එක්කනේ ඉන්නේ. එහෙනම් මෝහයෙන් හේතු ප්‍රත්‍ය ලබනවා යා. එයාත් එක තව හේතුවක් ඉන්න නිසා. එහෙමනම් ලෝභය කියන එක්කෙනා සහේතුකයි. සහේතුක උනේ කා නිසාද? එතන ඉන්න මෝහය නිසා. එහෙමනම් ලෝභය මෝහය සමග හේතුද මෝහය සමග වෙච්ච වෙලාවේදී හේතුද සහේතුකද වෙයි. හරිනේ. ඒ වගේම ඒකේ අනිත් පැත්ත අරගන්නකො. මෝහය කියන එක්කෙනා එම අවස්ථාවේම මෝහය කියන එක්කෙනා ලෝභය සමග ඉන්න නිසා මේ තියෙන මෝහය හේතුක් වෙනවා සහේතුකත් වෙනවා. එතකොට මෙතන මෝහය සහේතුකුනේ කොහොමද? ලෝභය නිසා. ලෝභය සහේතුකුනේ කොහොමද? මෝහය නිසා. අන්න මේ විදිහට මේ මිශ්‍ර වෙච්ච අවස්ථාව එකෙක් අනිකාට උපකාර කරමින් සහේතුක කරගන්න ආකාරය දැක ගන්නට ඕනේ. හරිද? එහෙමනම් ත්‍රි හේතුක සිතකදී අපිට බලන්න පුළුවන් අලෝභය, අදෝසය, අමෝහය යන ඔවුනොවුන්ගෙන් හේතු වූවාහුද සහේතුක වූවාහුද වෙත්. එහෙමනම් මෙන්න මේ විදිහට යෙදෙන යම් අවස්ථාවක් තියෙනවා නම් අන්න එවැනි අවස්ථාවල හේතුත් වෙලා සහේතුකත් වෙනවා. හරිද? ඒක පැහැදිලි නේද? එහෙමනම් මේක අපි බලමු අට කතා කාණ්ඩය කොහොමද විස්තර කරන්නේ කියලා. කතමේ ධම්මා හේතුචේව සහේතුකාච යත් ද්වේතයෝ හේතු ඒකතෝ උප්පජ්ජන්ති මේ ධම්මා හේතුචේව සහේතුකාච තත්ත යත් යම් තැනක යත් කියලා කියන්නේ යම් තැනක ද්වේතයෝ හේතු දෙතුන් දෙනෙක් හේතු ධර්ම දෙන්නේ තුන් දෙනෙක් එකට ඉන්නවද? ඒකතෝ උප්පජ්ජන්ති සහජාතව ඉන්නවද? එකට උපදිනවද? අන්න ඒ ධර්මයෝ හේතුත් වෙනවා සංප්‍රයුක්ත හේතුවක් තියෙන නිසා සහේතුකත් වෙනවා. හරිනේ. හේතු සහේතුකාච හේතුත් වෙලා සහේතුකත් වෙලා ඉන්නේ. හරිද? හරි. එහෙමනම් එතකොට ඔන්න
පළවෙනි පදේ අට කතා කාණ්ඩයේ සහේතුක කියන එක විස්තර කළේ කොහොමද? යත්ත ද්වේතයෝ හේතු ඒකතෝ uppajjanti. හරිද? මේක මතක තියාගන්න ඕනේ. දැන් අපි දෙවෙනි පදේ කොහොමද කියන්නේ කියලා බලමු. ඉස්සලා නික්කේප කාණ්ඩයේ බලමුකෝ දෙවෙනි පදේට. දෙවෙනි පදේ ඇවිල්ලා හේතු සහේතුක දුකේ. මේකේ සහේතුක දුකේ මොකද්ද දෙවෙනි පදේ? සහේතුකා චේව ධම්මා නච හේතු. සහේතුක වෙන්න ඕනේ. ඒ කියන්නේ තමන් සමග යෙදිච්ච හේතු ධර්මයක් තියෙන්න ඕනේ. හැබැයි තමන් මේ ගොඩේ හේතු නොතිබෙන්නට ඕනේ. තමන් හේතුවක් නොවී තියෙන්නට ඕනේ. තමන් සමග හේතු ධර්මයක් යෙදිලා ඉන්න ඕනේ. තමන් හේතුවක් නොවී ඉන්නට ඕනේ. හරිද? තමන් හේතුවක් නොවුණු අවස්ථාවේ ඒ කියන්නේ හේතු නොවන කෙනෙක් හේතු ධර්මයක් සමග යෙදිලා ඉන්න අවස්ථාව. ඒකනේ මේ කිව්වේ. තේහි ධම්මේ යේ ධම්මා සහේතුකා. තේ ධම්මේ ඨපෙත්වා අන්න. යම් කිසි ධර්මයක මේ තේහි ධම්මේ හේතු ධර්මයන් සමග යේ ධම්මා සහේතුකා යම් කිසි ධර්මයක් එකට ඉන්නවද? සහේතුකව ඉන්නවද? තේ ධම්මේ ඨපෙත්වා ඕන්ව අතෑරලා ඕන්ව හැර ඉතුරු ටික මෙතෙන්ට ගන්නලු. හරි මේක අපි දෙයියත් බලමු. එතකොට අපිට මේක පැහැදිලි කරගන්න පුළුවන්. මේක අට කතා කාණ්ඩයේ තවත් මේක විස්තර කරනවා. චතුසු භූමිය ඒක ඉතින් අර විදිහට චතුසු භූමිසු කුසලං අකුසලං කාමාවචර කුසල විපාකතෝ මේ ආදි වශයෙන් විස්තර කරනවා. කොහොමද ඒක බලමු. චතුසු භූමිසු කුසලං. හරිද? එතකොට කුසල් සිත් 21යි. කාමාවචරස්ස විපාකතෝ අහේතුකේ චිත්තුප්පාදේ ඨපෙත්වා චතුසු භූමියසු විපාකෝ. එතකොට චතුසු භූමියසු විපාක ගන්න ඕනේ කාමාවචරයේ තියෙන අහේතුක විපාක ටික අයින් කරලා. එහෙමනම් අපිට එතන තියෙනවා කාමාවචර විපාකතෝ අහේතුක චිත්තුප්පාදේ ඨපෙත්වා චතුසු භූමියසු විපාකෝ. චතුසු භූමියසු විපාක ඔක්කොම කීයද? 6යි. එතකොට අපි 36න් අහේතුක චිත්තුප්පාදයේ තියෙන විපාක ටික අයින් කරපුවාම අපිට ඉතුරු වෙන්නේ තව 21යි. හරිනේ. අහේතුක ගොඩේ විපාක කීයක් තියෙනවද? 15ක් තියෙනවා. 36න් 15ක් ගියාම 21යිද? හරි. හරි. හරිද? එතකොට දැන් අපි කතා කළේ මොනවද? චතුසු භූමියසු කුසලං කුසල් සිත් 21යි. අකුසලං අකුසල් සිත් 12යි. ඊළඟට අහේතුක සිත් අහේතුක විපාක ටික ඇරලා ඉතුරු විපාක 21යි. ඊළඟට තීසු භූමියසු කිරියාව්‍යාකතං. තුන් භූමියේ තියෙන කිරියාව්‍යාකත. ඒකත් කෙලින්ම ගන්න බෑ. කාමාවචර කිරියතෝ අහේතුක චිත්තුප්පාදේ ඨපෙත්වා. අන්න කාමාවචර වල තියෙන අහේතුක ගොඩේ ඉන්න ක්‍රියාසිත තුන අතෑරලා ඉතුරු ක්‍රියාසිත ටික ගන්න. එතකොට කාමාවචර අහේතුක ගොඩේ ඉන්නවා ක්‍රියාසිත තුනක්. ඒ තුන අතෑරලා ඉතුරු 17යි. අන්න හරි. ඊළඟට එත්තුප්පන්නේ හේතු ඨපෙත්වා. මේ කියන ධර්මතාවල හේතු ධර්ම ටික හැර එහෙනම් මුළු චෛතසික 56න් හේතු ධර්ම 6 අයින් කරපුවාම චෛතසික 46ක් අපිට අහිඳ ගන්න පුළුවන්. හරිනේ. අන්න එහෙනම් ඒ ටික තමයි මේ දෙවෙනි පදේට එන අභිදේයාර්ථ හැටියට අට කතා කාණ්ඩයට අනුව අපි ඇහිඳින්නේ එහෙමයි. ඊළඟට 1447 ඡේදයේ අට කතා කාණ්ඩයේ යට තව උපඡේදයක් දීලා කියනවා. සර් එතන එත්තුප්පන්න කියන එකට තේරුම මොකද්ද කිව්වේ සර්? එත්තුප්පන්න එහි උපන් ඒ කියන්නේ දැන් මෙතන අපි කතා කරන්නේ ගොඩක් දැන් මේ 21යි 12යි 21යි 17යි කියලා කතා කරලා නේද ගොඩක් මෙතන දැන් අපි අභිදේයාර්ථ හැටියට සිත් කීයක් මෙතන ගොඩක් කතා කළානේ ඔව් 21යි 12යි 21යි 17යි එත්තුප්පන්නේ හේතු ඨපෙත්වා අන්න ඒ කතා කරපු වගේ හේතු ධර්ම නැතුව ඉතුරු ටික හරිද දැන් මෙතන මේ සිත් මෙතන අපි හිතමුක අකුසල් සිත් 12 කියලා ගත්තා කිව්වහම එතන අනිවාර්යයෙන්ම චිත්තුප්පාද හැටියටනේ ගන්න. එතකොට චෛතසික ටිකක් තියෙනවා. හැබැයි ඒ චෛතසික වලින් එත්තුප්පන්නේ හේතු ඨපෙත්වා. එතන යෙදෙන චිත්තුප්පාදයේ යෙදෙන චෛතසික වලින් හේතු ධර්ම හැර එත්තුප්පන්නේ කියන්නේ එහි යෙදෙන. එහි කියලා කිව්වෙ මොනවද? මේ අහිඳගත්ත ටිකේ. එහි යෙදෙන හේතු ටික හැර ඉතුරු ටික
සහේතුකා චේව නච හේතු. ඇයි දැන් හේතු ටික අයින් කරපුවාම ඒ හේතු නිසා මේවා ටික සහේතුක වෙලා තියෙනවා. හේතු ටික අයින් කරපු නිසා නච හේතු. මේ අහිඳ ගත්ත කොටේ හේතු මේ කොටු කරලා තියෙන ටිකේ හේතු නෑ එතකොට. චෛතසික 46 විතරනේ ගත්තේ. අනිත් ටිකට අපිත්වා කිව්වනේ. එහෙමනම් ඒක අන්න මේ කියන පදයට සහේතුකා චේව නච හේතු. මේගොල්ලෝ ඔක්කොම සහේතුකයි. මේගොල්ලත් එක්ක හේතු ටිකක් යෙදිලා තිබුණා. නමුත් අපි චෛතසික 52ම ගන්න නැතුව 46යි මෙතනදී ගන්න කිව්වේ. ඒ 46 වෙන් කරලා අරගත්තාම එතකොට මේ කියන සිත් ටිකයි ඒහි යෙදෙන චෛතසික 46යි ගත්තාම ඒගොල්ල නම් හේතුත් නෙමෙයි. හරිද? හැබැයි සහේතුකයි. හරිද? අන්න ඒ විදිහට අපි මේවා ගලපන්න පුරුදු වෙන්නට ඕනේ. හරිද? ඊළඟට අර එමෙචේදේම යටින් කියන අහේතුකා ධම්මා නවත්තබ්බා හේතු චේව සහේතුකාපි සහේතුකා චේව නැත හේතු. අන්න නවත්තබ්බා. එතකොට මේ කිව්වේ හේතු සමග සංප්‍රයුක්ත වෙන ධර්ම ගැනනේ. එතකොට සංප්‍රයුක්ත නොවන එකක් තිබ්බනම් ඒක අහේතුකයිනේ. අන්නේ අහේතුකා ධම්මා නවත්තබ්බා. නොකිව යුතුයි. මොනවා කියලාද නොකිව යුතු? හේතු චේව සහේතුකාපි කියලාත් නොකිව යුතුයි. සහේතුකා චේව නැත හේතුති කියලාත් නොකිය යුතුයි. හරිනේ. බොහොම සියුම් බෙදීම්. හැබැයි නිවැරදිව ඇහිඳලා අරගන්නකොට හරිම සරලයි. හරි. ඊළඟට වෙනස එතෙන්දී අකුසල සිත් 12ේදී මෝහ මූල සිත් දෙක 12 විදිහටම ගන්නවද සර්? නෑ එත්තුප්පන්නේ හේතුට අපෙත්වා. ඒ කියන ධර්මවල එත්තුප්පන්නේ හේතුට අපෙත්වා. එතකොට ඒ සිත් 12ෙම තියෙන ලෝභ දෝෂ එක නෑ ලෝභයයි මෝහයයි ඉන්න වෙලාව හෝ ලෝභයයි මෝහයයි ඉන්න වෙලාව හෝ දෝෂයයි මෝහයයි ඉන්න වෙලාව හෝ තනි මෝහය හෝ ඔය කියන ඔක්කොමලා එත්තුප්පන්නේ හේතුට අපෙත්වා කියලානේ කිව්වේ. එහෙනම් ඔක්කොමලා එක රැල්ලට අයින් කරන්න ඕනේ. හරිද? හේතු කිසි එකක් මෙතන අරගන්න බෑ. ඇයි මේ පදේ නම කොහොමද එන්නේ? සහේතුකා චේව ධම්මා නච්ච හේතු. නච්ච හේතු. හේතු නෙමෙයි. ඒ කියන්නේ න හේතු කියන එක නෙමෙයි. සහේතුකා චේව සහේතුකත් වෙන්න ඕනේ. න හේතු වෙන්නත් ඕනේ. එතකොට අර ද කියන එක එකතු කරගන්න මෙතන ඡයන්න දාලා තියෙනවනේ. හරි? කොට සහේතුක වෙන්නත් ඕනේ. හේතු නොවෙන්නත් ඕනේ. හරිද? එහෙම බලන්නකො සහේතුක වෙන්නත් ඕනේ, හේතු නොවෙන්නත් ඕනේ. එහෙනම් මේ ටික විතරයිනේ. සහේතුක වෙන්නත් ඕනේ, හේතු නොවෙන්නත් ඕනේ. හරිනේ. මොකද්ද තව තියෙන ගැටලුව? ඔව් කියන්න. මෝහ මූල සිත් දෙකේ මෝහය විතරයිනේ තියෙන්නේ. ඔව්. එතකොට ඒ මෝහය අයින් කරාම ඔව්. ඒ දෙකක් ගන්නවද? නෑ මේ මොහේ අයින් කරනවා. අපිට මෙතන කිව්වේ නෑනේ අතන දෙක විතරක් ගන්න එපා හෝ අතන තියෙන දෙක තියන්න කියලා කිව්වේ නෑනේ. එත්තුප්පන්නේ හේතුට අපෙත්වා. කෙලින්ම කියලා ඇරියා මේ ඔක්කගෙම එත්තුප්පන්නේ මේ අහිඳපු සියල්ලගේම හේතුට අපෙත්වා. හේතු හැර ඉතුරු ටික අරගන්න කියලා කිව්වේ. ඉමේ ධම්මා සහේතුකා චේව නච හේතු. ඇයි දැන් මේ චිකිච්ඡාවක් ආවේ අයිය එතෙන්ට? සැකයක් ආවේ ඇයි? එතකොට ඒ සිත් දෙක අරගෙන තියෙනවා. මෙතන අකුසල සිත් 12ම අරන් තියෙනවනේ අපි. චෛතසික වලින් අපි අයින් කළේ 6. ඒකනේ නැත්තම් මේ කියන ධර්මතාව වලට හරිනම් චෛතසික 52ම යෙදෙන්න එපාය. නමුත් මේ පදයට අනුව පදේ කියන්නේ නැච්ච හේතු කියලානේ න හේතු කියලානේ. හේතු නොවන අවස්ථාව ගන්න නොවන ටික විතරක් ගන්න කියලානේ. න හේතු සහේතුක වෙන්න ඕනේ. මේ ඔක්කොම ටික සහේතුක තමයි. න හේතු වෙන්නත් එපාය පදයට අනුව. න හේතු. එතකොට එහෙනම් හේතුවක් මෙතන අරගන්න බෑනේ අපිට. ඒ නිසානේ අපි චෛතසික 52කින් 6ක් අඩු කරලා 46 විතරක් ගත්තේ. සමාවෙන්න සර්. ඔව්. දැන් මෙතෙන්දි සහේතුක සිත් 71 අරගෙන හේතු ටික ඔක්කොම අයින් කරාම හරි. ඒ කියන්නේ සිතයි චෛතසිකයි. එහෙම නේද? සිතයි චෛතසිකයි හේතු ටික අයින් කරා නම් හරිනේ. හරියටම හරි.
අන්න ඒ වගේ සරල ක්‍රම ඔබ බලන්න දැන් වේනෙයේ ජනයාගේ ආද්‍යාශය අනුව ඒගොල්ලෝ ඒක හොයා ගන්නවා. දැක්ක නේද? දැන් ඒක අර මම මෙහෙම කියනවට වඩා ඒගොල්ලන්ට ඒක අර විදිහට කියන එක පහසු වෙලා තියෙනවා. අන්න ඒ විදිහට තම තමන්ට සුදුසු ක්‍රමේ හොයා ගන්න. හරිද? මෙතන බලන්න සිත් 71ක් තියෙනවද? 7යි 1යි 8යි 2යි 10යි 11යි 1ක් ඉතුරුයි 2යි 1යි 3යි 4යි 2යි 1යි 7යි 71යි. ඒ සිත් 71යි. එහි යෙදෙන චෛතසික 52කින් අර හේතු ධර්ම ටික අඩු කරලා ඉතුරු ටික විතරක් ගත්තා නම් හරි. හරිද? හරි. එහෙමනම් හේතු සහේතුක දුකය. හේතු චේව ධම්මා සහේතුකාච. හේතු නම් වූද හේතු ධර්මයන් සමග යෙදුනා වූද කියන එකනේ. එතකොට එතන ආවේ හේතු නම් වූද හේතු ධර්මයන් සමග යෙදුනා වූද. එහෙනම් අපි දෙයියත් හැටියට ආවේ හේතු ධර්ම 6. හැබැයි මෝහ මූල දසිත මෝහය අයින් කළා. ඇයි? හේතු ධර්මයන් සමග යෙදුනා කියලා කියන්න බැරි නිසා. හරිද? දෙවෙනි පදයට ආවේ මොකද්ද? සහේතුකා චේව ධම්මා නච්ච හේතු. සහේතුකයි. හැබැයි හේතු නොවන. එහෙනම් සහේතුක සිත් 71කින් හේතු ධර්ම 6 අයින් කරලා ඉතුරු ටික. හරිද? හොඳයි. පළවෙනි පදේ ස්කන්ධ බෙදන්න බලන්න. පළවෙනි පදේ මම අහන්නේ අභිධේය අර්ථ අහුලලා තියෙන්නේ හේතු ධර්ම 6 විතරයි. එතන ස්කන්ධ එකයි. මොනවද ස්කන්ධ එක? සංස්කාර ස්කන්ධය. හරිද? ආයතන කීයද? එකයි. මොකද්ද? ලෝභ දෝෂ මෝහ අලෝභ දෝෂ අමෝහය. මම අහන්නේ ආයතන කීයද කියලා. හේතු ධර්ම 6. ආයතන එකයි. එකයි. මොනවද ආයතන එක? ධම්මායතන. ධම්මායතනය. තාම වරද්දනවනේ. ධාතු හැටියට කීයක් මෙතන ඉන්නවද හේතු ධර්ම 6 කියන තැන? එකයි. මොනවද එක? ධම්ම ධාතු. ධම්ම ධාතු. මේ චෛතසික 6ක් ගැනනේ කතා කරන්නේ. ධම්ම ධාතු. සත්‍ය හැටියට කීයක් ඉන්නවද එතන? එකයි. එකයි. තව මොනවද උත්තර? ඈ? තුනයි. තුනක් තියෙනවා. හරි. එක එක කියන්න බලන්න. මොනවද තුන? හොඳට බලන්න හේතු ධර්ම 6 මොනවද කියලා හිතන්න. හිතලා බලන්න එතන සත්‍යයට ඔක්කොම ටික යනවා. දුක්ඛ සත්‍යයි. ලෝභය ඉතුරු ටික යනවා. සමුදය සත්‍යයි මාර්ග සත්‍යයි. දුක්ඛ සමුදය සත්‍යෙට ගියේ මොකද්ද? ලෝභ චෛතසිකය. ලෝභය. එතකොට මාර්ග සත්‍යයටත් ගියාද මොනවා හරි? ඔය සතර මාර්ග සිද්ධියේ දෙන අමෝහය. සතර මාර්ග සිද්ධියේ දෙන අමෝහය. එතන අමෝහය ඉන්නවනේ. ඒක මාර්ග සත්‍ය හැටියට ගන්න පුළුවන්. හරිද? එහෙනම් ඉතුරු ටික දුක්ඛ සත්‍ය. හරිද? අන්නේ විදිහටනේ ගලපන්න පුළුවන් වෙන්නට ඕනේ. ඉස්සරලා අභිදේයාර්ථය හරියට සිහි කරගන්න. මොකද්ද මේ අභිදේයාර්ථය? හේතු ධර්ම 6. චෛතසිකය 6 දෙනා. එතකොට මොනවද මේ 6 දෙනා? ලෝභ දෝෂ මෝහ, අලෝභ අදෝෂ අමෝහ. එතකොට ඔය 6 දෙනා ගලප ගන්න. හරිද? හරි. එතකොට දෙවෙනි එකේ නම් මම දාලා තියෙනවා. ඒක මට අමතක වෙලා තියෙනවා අහන් ගන්න. හරි. එහෙමනම් දෙවෙනි එක හරිද? මෙතන තියෙන්නේ සහේතුක සිත් 71යි චෛතසික 46යි. එහෙමනම් ස්කන්ධ 4යි නාමස්කන්ධ 4 විතරයි. ආයතන 2යි මනෝ ධාතු ධම්ම ධාතු. ධාතු 2යි මනෝ විඥාන ධාතු සහ ධම්ම ධාතු. සත්‍ය හැටියට 2යි. කියන්න සත්‍යයි දුක්ඛ සත්‍යයි මාර්ග සත්‍යයි. දුක්ඛ සත්‍යයි මාර්ග සත්‍යයි. මාර්ග සත්‍යයි. සමුදය සත්‍ය නැද්ද එතන? නැහැ. සමුදය සත්‍ය පළවෙනි එකට ගිහිල්ලා තියෙනවා නේද? එහෙනම් මෙතන තියෙන්නේ දුක්ඛ සත්‍යයි මාර්ග සත්‍යයි විතරයි. හරි. එහෙමනම් හතරවෙනි දුකය අපි දැන් මේ විදිහට කතා කළා හේතු චේව ධම්මා සහේතුකාච සහේතුකා චේව ධම්මා නච්ච හේතු. හරිද? දැන් ඒක පැහැදිලිද? මේක ආදිලබ්ධ නාම සප්පදේශ දුකයක්. ඊට අමතරව ඇයි සප්පදේශයි කියලා කිව්වේ? සමහර ධර්ම අරගෙන නැහැ. මොනවද අරගෙන නැත්තේ?
අහේතුක සිත් 18 අරගත්තේ නැහැ. හරිද? ඒ අහේතුක සිත් යෙදෙන චෛතසික 12ක් තියෙනවා. ඡන්ද වර්ජිත අන්‍ය සමාන 12යි. ඊට අමතරව මෝහ මූල දෙසිතේ මෝහ දෙකක් තියෙනවා. ඒ අන්නේ කියන චෛතසික ටික මේ යුගලයට ආවෙත් නැහැ. රූප 28යි නිර්වාණයයි ආවෙත් නැහැ. එහෙමනම් ඒ නිසාවෙන් මේක සප්පදේශ දුකයක් වෙනවා. හරිද? දැන් මේ අභිදේයාර්ථ දිහා බලලා මේ අභිදේයාර්ථය මේ විදිහට ඇහිඳින එක මේ කියන පද නාමකරණයට සුදුසුද සමානද හරිද කියලා හොඳට හිතලා බලන්න. ගැටලුවක් එහෙම තියෙනවද? හරි නේද? හරි. එහෙමනම් අපි ඊළඟට යමු. ඊළඟට දැන් අපි දුක හතරක් කතා කරලා තිනවා හේතු ගොච්චකේ. ඊළඟ යුගලයට යනකොට මෙතන අපි කතා කරන්නේ හතරවෙනි යුගලයයි පස්වෙනි යුගලයයි. හතරවෙනි යුගලය ඇවිල්ලා හේතු සහේතුක දුකය කියලා කියන්නේ. පද දෙක කොහොමද කියන්නේ? හේතු චේව ධම්මා සහේතුකෝ සහේතුකාච. ඒ හතරවෙනි දුකය. අපි දැන් මේ පස්වෙනි දුකේ කතා කරද්දී මේ පස්වෙනි දුකය හතරවෙනි දුකේට සමානයි. ඒක නිසා අපිට පහසුයි. ඒ නිසා මම හතරවෙනි එකයි පහයි ගලපලා පෙන්නුවා. හතරවෙනි දුකේදී හේතු චේව ධම්මා සහේතුකාච. එහෙනම් හේතුත් වෙලා සහේතුකත් වෙන අවස්ථාව තිබුණේ හේතු ධර්ම 6 විතරයි ගත්තේ. මෝහ මූල දෙසිතෙහි හේතු යෙදෙන අවස්ථාව හැර. සහේතුකා චේව ධම්මා නච හේතු කියලා කිව්වහම සහේතුක සිත් 71යි. හේතු ධර්ම වර්ජිත යෙදෙන චෛතසික 46යි. දැන් බලන්නකො පස්වෙනි දුකය. ඒකට අපි කියන්නේ හේතු සංපයුක්ත දුකය. හේතුත් වෙලා හේතු සංප්‍රයුක්තව ඉන්න අවස්ථාව. ඒ කියන්නේ තින් සහේතුකම තමයි නේද? එහෙනම් එහි පදේ අපි ගලපලා තියෙන්නේ හේතු චේව ධම්මා හේතු සංපයුක්තාච. අපි කලින් කිව්වේ හේතු තේව ධම්මා සහේතුකාච. සහේතුකයි කියලා කිව්වත් හේතුවක් සහිතව ඉන්නවා කියලා කිව්වත් හේතු සංප්‍රයුක්තව ඉන්නවා කියලා කිව්වත් අර්ථ වශයෙන් සමානයි. හරිද? සහේතුකයි හේතුවක් සහිතව ඉන්නවා. හේතු සංපයුක්තව හේතුවක් සමග සංප්‍රයුක්තව ඉන්නවා. දෙකම සමානයි. ඒ නිසා එතෙන්ටත් අරාබිදේයාර්ථ තමයි ඇහිඳෙන්නේ. දෙවෙනි පදේ ගන්නකො. හේතු සංපයුක්තා චේව ධම්මා නච්ච හේතු. කලින් කිව්වේ කොහොමද හතරවෙනි එකේදී? සහේතුකා චේව ධම්මා නච්ච හේතු. සහේතුකා කියන එක හේතු සංපයුක්තා වෙනකොට හේතු සංපයුක්තා චේව ධම්මා නච්ච හේතු. ඒ අභිදේයාර්ථ ඒ විදිහටම අපිට ගන්න පුළුවන්. එහෙමනම් පස්වෙනි දුකයත් ආදිලබ්ධ නාම සප්පදේශ දුකයක්මයි. හතරවෙනි එක වගේමයි. අභිදේයාර්ථනුත් සමානයි. ස්කන්ධාදී ભેදයත් එහෙමනම් ඒ විදිහටමයි යෙදෙන්නේ. ඒ අනුව ඒක ඉතා සරලයි පැහැදිලි. හරියටම විස්තර කරලා බැලුවොත් භාවනා පොතේ දෙවෙනි පොතේ 8 වෙනි පිටුව. ඒකට අපි කියන්නේ හේතු සංපයුක්ත දුකයි කියලානේ පස්වෙනි එකට කියන්නේ. අර්ථය දීලා තියෙන්නේ කොහොමද? හේතු නම් වූද හේතු ධර්මයන් සමග මිශ්‍ර වූද. හේතුත් වෙලා ඔවුනොවුන් මිශ්‍ර වෙලත් ඉන්නවා නම්. එහෙනම් මෝහ මූල දෙසිතෙහි මෝහය වර්ජිත හේතු ධර්ම 6 දෙනා. ඊළඟට දෙවෙනි පදේ ගත්තාම හේතු සංපයුක්තා චේව ධම්මා නච හේතු කිව්වහම හේතු ධර්මයන් සමග සංප්‍රයුක්ත වූද එහෙත් හේතු නම් නොවූද. සංප්‍රයුක්ත වෙනවා ඉන්නවා හැබැයි හේතු ටික අයින් කරපු ටිකයි අරගන්න. එහෙමනම් සහේතුක සිත් 71යි චෛතසික 46යි. 46 උනේ කොහොමද? 52කින් හේතු ධර්ම 6 අයින් කරවට පස්සේ. හැබැයි මේ සහේතුක සිත් 71 දෙන අවස්ථාවේදී විතරයි. හරිනේ. එහෙමනම් එහි තුල ධර්ම බෙදියාම කොහොමද අපි පෙන්වන්නේ? අපි අර කලින් රූප සටහනේ විදිහට පෙන්වමු බලන්න. මේවා දැන් මතකයිනේ. හේතු ධම්මා කියලා කිව්වම හේතු මිශ්‍රව පවතින එකයි අමිශ්‍රව පවතින එකයි. ඊට පස්සේ න හේතු කියලා කියන ගොඩ ගත්තාම සංප්‍රයුක්ත කෑල්ලයි විප්‍රයුක්ත කෑල්ලයි. හරිද? එහෙමනම් මේ යුගලයේ මේ පද දෙකට ආවේ කොහොමද වෙන්න? හේතු චේව ධම්මා හේතු සංපයුක්තාච.
හරිනේ ඒක. අර විදිහමයි. හේතු සම්පයුක්තා චේව ධම්මා නච හේතු. ඒ විදිහමයි. එහෙමනම් පහසුයි. නොගත්ත ටික නවත්තබ්බා. ගත්තේ නැහැ, එන්නේ නැහැ, යෙදෙන්නේ නැහැ. හරිනේ. හරි. අපි නිකමට ගිහිල්ලා බලමු නික්කේප කාණ්ඩේ කොහොමද කියන්නේ කියලා. ලෝභෝ මෝහේන හේතු චේව හේතු සම්පයුක්තාච නැවත අර විදිහට මේක විස්තර කරනවා. ලෝභය මෝහය සමග වූයේ හේතුද හේතු සම්පයුක්තද වෙයි. එතකොට ඒක අනිත් පැත්ත ගත්තොත් මෝහය ලෝභය සමග ඉන්න වෙලාවේදී මේ මෝහය කියන එක්කෙනා හේතුවකුත් වෙනවා හේතු සම්පයුක්ත කෙනෙකුත් වෙනවා. හරිනේ. මේ විදිහට ඒක තේරුම් ගන්න පහසුයි. ඊළඟට හේතු චේව හේතු සම්පයුක්තාච කියලා ගත්තාම අට කතා කාණ්ඩයේ විස්තර කරන්නේ යත්ත ද්වේතයෝ හේතු හේකතෝ උප්පජ්ජන්ති. අරක කලින් කිව්වා වගේමයි. හරිනේ. පළවෙනි පදයේ අට කතා කාණ්ඩය කියන්නේ එහෙමයි. එහෙමනම් ඒක අපි දෙයාර්ථ අහුලනකොට හේතු ධර්ම 6 විතරයි. හැබැයි මෝහ දිස්තේ මෝහේ වර්ජිතයි. ස්කන්ධ ආයතන ධාතු ඒ විදිහට අපිට බෙදලා ගන්න හැකියි. හරි. මේ අට කතා කාණ්ඩයේ පළවෙනි පදයට. හරි. දෙවෙනි පදයට බලමුකෝ. අට කතාවේ නික්කේපයයි කොහොමද විස්තර වෙන්නේ කියලා. දෙවෙනි පදේ කොහොමද ආවේ? හේතු සම්පයුක්තා චේව ධම්මා නච හේතු. ඒක නික්කේප කාණ්ඩයේ විස්තර කරන්නේ තේහි ධම්මේහි යේ ධම්මා සම්පයුක්තා. තේ ධම්මේ තපිත්වා. යම් කිසි හේතු ධර්මයන්ගෙන් සම්ප්‍රයුක්ත කෙනෙක් ඉන්නවා නම් ඔවුන් හැර ඒ විදිහට ඒක ගලපලා අරගන්න. අට කතා කාණ්ඩේ කිව්වහම ඒකත් මම පාලියෙන් තමයි මම ඉස්සරහට යන්නේ. මම සිංහල පැත්තත් ඒ තැනදී දීලා තියෙනවා. පාලි අමාරුම අය කියව ගන්න. ඒ හේතු ධර්මයන්ගෙන් යම් ධර්ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහුද ඒ ධර්මයන් තබා කියලා කිව්වේ හැර වේදනාස්කන්ධය පේයාලං විඥානස්කන්ධය යන මේ ධර්මයෝ හේතු සම්පයුක්තද නොද හේතුද වෙත්. මෙන්න මේ යෙදීම ඉතින් මේ සිංහල යොදන විදිහ මතක තියාගන්න ඕනේ. නොද හේතු. කියන්නේ හේතුද නොවේයි. නොද හේතුද වෙත්. හරිද? එහෙමයි ඒවා පෙළ දහමට අනුව විස්තර කරලා තියෙන්නේ. මේකටම අපි මේ නික්කේප කාණ්ඩේනේ අට කතා කාණ්ඩය ආරම්භ බලපුවාම කොහොමද අපි දෙවෙනි පදේ හේතු සම්පයුක්තා චේව ධම්මා නැච හේතු සම්පයුක්ත වෙන්න ඕනේ. හැබැයි හේතු නොවි ඉන්න කට්ටිය. හරිද? එහෙමනම් චතුසු භූමිසු කුසලං අකුසලං අර කිව්ව විදිහටම ඒක හිම ඡේදය නැවත රිපීට් කරලා තියෙනවා. මොකද මේ යුගල දෙක සමාන වුණ නිසා. හරිනේ. හරි. එහෙමනම් මේ රූප සටහනත් ඔයගොල්ලන්ට පහසුයි. ඒකත් ගලපගත්ත හැකි. ඊළඟට එහි යෙදෙන ස්කන්ධ ආයතනත් දෙය අර විදිහමනේ. ඉතින් ඒකම ආයෙත් කිව්වත් ඒකම තමයි. හරිනේ. එහෙනම් හතරවෙනි යුගලයයි පස්වෙනි යුගලයයි සර්ව සම්පූර්ණයෙන් සමානයි. වචන වල ව්‍යංජන වෙනසක් විතරයි අපිට දැක ගන්න හම්බ වුණේ. එහෙමනම් අපි ඊළඟ දුකේට යන්න. 6 වෙනි එකට. දැන් මේවා ගැන මොන හරි ප්‍රශ්න එහෙම තියෙනවද? ගලප ගන්න පුළුවන්ද? සර් මේකේ 6ක් තිබ්බට 3ක් විදිහට ගන්න පුළුවන්. 3 හරියටම තියෙන පද 3ක් හරියට තේරුම් ගත්තා නම් ඒවම නැවත යුගල වශයෙන් දාලා තියෙනවානේ. අතන තනි තනියනේ අපි ඉගෙන ගත්තේ. ඊට පස්සේ ඒ තනි තනියෙන් තිබිච්ච ඒවා දෙකක් එක්කහු කරලා මෙහෙමත් වෙලා මෙහෙමත් වෙනකොට කොහොමද කියලානේ පෙන්වන්නේ. එහෙම නේද? හරිනේ. ඒ විදිහට මේ ඕන විදිහකට මේ ධර්ම අපිට ගලපන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ විශේෂ අවස්ථා අපිට උලුප්පලා පෙන්නනවා. ඒවා කොහොමද වෙන්නේ කියලා. මොකද මේවා ඉදිරියට අපිට ඕන වෙනවා. යමකේ වාගේ තැන්වලට ධාතු කතා වාගේ තැන්වලට මේ බෙදීම ඕන වෙනවා. ඊටත් වඩා
විභංගයේ පඤ්ඤපුච්චක විභාගය කරද්දී අනිවාර්යෙන්ම ඕන වෙනවා. ඇයි මෝහ මූල දෙසිතේ මෝහය මෙතෙන්ට ගන්නෙ නැත්තේ? ඇයි? එයාට හේතු ප්‍රත්‍ය ලැබෙන්නේ නැති නිසා. හේතු ප්‍රත්‍ය ලැබෙන්න නම් එයාට පිටින් තව හේතුවක් ඉන්න ඕනේ. ඉතින් එහෙම හේතුවක් නැති වෙලාවෙදී එතනට හේතු ප්‍රත්‍ය ලැබෙන්නේ නැහැ. හැබැයි එතන ඉන්න හේතු ධර්මය එතන ඉන්න අනිත් අයට හරියට ගෙදර අම්මා ඉන්න වෙලාවට අනිත් අයට බත් ටික බෙදලා දෙනවා වගේ එතන ඒ අනිත් ධර්ම සඳහා දරුවන් සඳහා මේ හේතු ප්‍රත්‍ය කියන්නේ බත් ටික බෙදලා දෙන්න අම්මා ඉන්නවා. අම්මා නැති වෙලාවකදී තාත්තා බෙදලා දෙනවා ඇති. හැබැයි දැන් තාත්තා ගෙදර නැති වෙලාවකදී අම්මා විතරනේ ඉන්නේ. එහෙමනම් අර අම්මට තාත්තගෙන් හම්බ වෙන සපෝට් එක හම්බ වෙන්නේ නැහැ නේ. අන්න ඒ වගේ දෙයක් හිතන්නකො මෙතන. එහෙම නැත්නම් තාත්තා විතරක් ගෙදර ඉන්න වෙලාවට තාත්තා දරුවන්ට බත් ටික බෙදලා දෙනවා තමයි. හැබැයි තාත්තට බත් ටික බෙදලා දෙන්න අම්මා ගෙදර නැති වෙලාවක් හිතන්නකො. හරි? අම්මා වැඩට ගිහිල්ලා හරි කඩේ ගිහිල්ලා හරි. එහෙමනම් ඒ වෙලාවේදී තාත්තා ළමින්ට බත් ටික බෙදලා දෙනවා. හැබැයි තාත්තට බෙදලා දෙන්න අම්මා එතන නැහැ. අන්න ඒ වගේ මෝහ මූල දෙසිතෙහි මෝහය තනියම ඉන්නේ. ඒ තනියම ඉන්නකොට ඒ තනියම ඉන්න එක්කෙනා එතන ඉන්න අනිත් අයට ආවරණය සලසනවා. හැබැයි එයාට ආවරණය ගන්න කෙනෙක් නැති වගේ. හරි. හරි ඊළඟට බලමු 6 වෙනි යුගලේ. එතන එකට අපි නම දෙනවා න හේතු සහේතුක දුකය. න හේතු නොවේ. සහේතුකයි. අර කලින් කතා කරපු එකක්ම අනිත් පැත්ත හරවලා ඉදිරිපත් කරනවා. එතකොට අපි ඒක පදේ හැටියට කියන්නේ න හේතු කෝපන ධම්මා සහේතුකාපි. න හේතු කෝපන ධම්මා සහේතුකාපි. ඒ තමයි පදේ ගලපන ව්‍යංජන වචන යොදන විදිහ. න හේතු නෙමෙයි. කෝපන ධම්මා සහේතුකාපි. හැබැයි සහේතුකයි. හේතු ධර්ම නොවූද එහෙත් හේතුන් සමග යෙදුනා වූද. නිස්සත්ත්ව ජීව පරමාර්ථ ස්වභාව ධර්මයේ ඇති භාවනා පොත් 2 පිටුව 10. න හේතු කෝපන ධම්මා සහේතුකාපි. හේතු ධර්ම නොවූද එහෙත් හේතුන් සමග යෙදුනා වූද. එහෙමනම් අර මීට කලින් ඉගෙන ගත්ත දෙවෙනි පදයක තිබිච්ච එකක් නෙමෙයි දැන් පළවෙනි පදේ හැටියට අරන් තියෙන්නේ. සහේතුක සිත් 71යි සත් සම්ප්‍රයුක්ත චෛතසික 46යි. මොහොම මේ හේතු ධර්ම 6 වර්ජිත. ඒකනේ ඔය අරන් තියෙන්නේ. හරි. හරි. දෙවෙනි පදේ ගන්නකෝ. න හේතු කෝපන ධම්මා අහේතුකාපි. න හේතු කෝපන ධම්මා අහේතුකාපි. අන්න බලන්න දැන් වෙනස. හොඳට හිතන්න. දැන් මේ වගේම පදයක් අපි කලින් කතා කළා. හැබැයි දැන් ඔන්න මෙතනදී එක වෙනස්. අර යුගල කරලා අරගන්නකොට. පද දෙකක් එකට ගැට ගහලා අරගන්නකොට ඔන්න බලන්න දැන් මෙතනදී එක වෙනස් වෙලා තියෙනවා. හේතු ධර්ම නොවූද හේතුන් සමග නොයෙදුනා වූද. හේතුන් සමග නොයෙදුනා නම් අහේතුක සිත් ටිකයි රූප නිර්වාණ ටිකයි. හරිද? ඒවා හේතුත් එකේ ඉදලා නැහැනේ. ඊළඟට හේතු ධර්ම නොවූද. අන්න එතනදී මොකක්ද අපි කලින් කතා කරපු අභිදේයාර්ථ මේහා සමාන අභිදේයාර්ථයක් තිබුණු තැනකයි මෙතනයි තියෙන වෙනස හඳුනා ගන්න. බලන්න ටට්ටක් ගාලා පහුගිය අභිදේයාර්ථ මොනවද අපි මේහා සමානව ගත්තේ කියලා. වෙනසක් මෙතන තියෙනවා හඳුනා ගන්න එක. මෝහචෛතසික. ඔයගොල්ලෝ උත්තර දෙන්නේ බාගෙට. හොඳයි මීට කලින් මේ ටික යෙදුනේ කොහොමද මට ඔක්කොම කියන්න බෑන්නේ. හේතුක 18යි චන්දවර්ගී සම්මේතනාන්තයේ ටික 12යි මෝහ මූල සිද්ධිකේ මෝහයයි රූප විද්‍යාවයි නිර්වාණ. අන්න එහෙනම් මෙතනදී අඩු වෙලා තියෙන්නේ මෝහ මූල සිද්දකේ මෝහේ නෑ නේද මෙතන?
දැක්කද ඒක වෙන් කරලා අරගෙන දැන් බලන්න තථාගත බුදුරජාණන් වහන්සේ මේ මෝහ මූල සිත් දෙක තුල සත්වයා පටල ගන්න තැන, මුලා වෙන තැන, වරද්දා ගන්න තැන හරියට පෙන්ලා දෙන්න මොනතරම් උත්සාහයක් අරන් තියනවද? විවිධ පැතිකඩ වලින් විවිධාකාරයේ පද ගලප පෙන්නලා දීලා තියෙනවා. මේ මෝහ මූල දෙසිතේ මෝහය කියන කෙනා තනියමමයි ඉන්නේ. එයාට වෙන කෙනෙක් නෑමයි. එයා අහේතුකමයි. මේ ආදී වශයෙන් එයා ගැන විවිධ පැතිකඩ වලින් විස්තර ඉදිරිපත් කරලා එයාව වෙන් කරලා ගන්න ලොකු උත්සාහයක ඉදලා තියෙනවා. හරිනේ. දැන් අපි කලින් එයා සහේතුකා ධම්මා කියන තැනදී යාව අයින් කළා. ඒකට කාරණා තිබුණා. සහේතුකා ධම්මා වෙන්නේ නැහැ. මෝහ මූල දෙසිතේ මෝහය. ඒ වගේම හේතු සංපයුක්තයි කියලා ගන්නත් බැහැ කියලා අපි පෙන්නවා. හරිද? ඊළඟට තව සමහර තැන්වලදී අහේතුක කාණ්ඩයට එහෙමනම් එයා යොදලා පෙන්නවා. හරිද? මෙතනදී ඒකෙනුත් එයාව අයින් කළා. හරිද? මේ විදිහට මේක ඉතා පැහැදිලිව පෙන්වන්න මම අවසානයේදී මේක සාරාංශයක් ඉදිරිපත් කරන්න. අන්න එතනදී ඔයගොල්ලෝ එවැනි සටහන් හදන්න පුරුදු වෙන්න. එතකොට මේවා වඩා සාර්ථකව පැහැදිලිව නිවැරදිව අවබෝධ කරගන්නට පුළුවන් වෙනවා. හරිද? හරි. ඊට පස්සේ මේකත් අපි රූප සටහනකට දාලා පෙන්නුවා. මේ විදිහට එනවා. ඔන්න බලන්න එතන රූප සටහන යෙදෙන විදිය. මේ මම අරගන්නේ එකම ස්ලයිඩ් එකේ එකම ආකාරය. නමුත් ඒ තැනට යෙදිච්ච හැටි බලන්න. හරිද? දැන් අපි කතා කරනවා න හේතු කෝපන ධම්මා සහේතුකාපි. න හේතු කෝපන ධම්මා සහේතුකාපි. බලන්න මේ පද දෙකම හරි න හේතු. පළවෙනි පදෙත් න හේතු, දෙවෙනි පදෙත් න හේතු. එහෙමනම් මෙන්න මේ හේතු ධර්ම කියලා ගත්ත ඒගොල්ල කෙලින්ම අයින් කරලා තමයි දැන් කතා කරන්නේ. එතකොට මේ න හේතු ගොඩේ තියෙන සහේතුක ධර්මයි අහේතුක ධර්මයි මේ වෙන් කරලා පෙන්නලා තියෙන්නේ. තේරුණාද? ඒකනේ අපි එකින් එක මෙහෙම රූප සටහන් අඳපුවාම මේක තේරෙන මේ පැහැදිලි කරගන්න පුළුවන් පහසුයි කියලා. හරිනේ. එහෙමනම් මේ විදිහට තමයි මේ 6 වෙනි යුගලය ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඊළඟට දැන් අපි බලමු මේකේ නික්කේප කාණ්ඩයත් හැම වෙලාවකම අපි නික්කේප කාණ්ඩය අරගෙනම යනවා අට කතා කාණ්ඩයත් එක්කම. මොකද ඒකත් අපිට අමුතුවෙන් කතා වෙන්නේ නැහැ. මේකම තමයි අපිට කතා කරන්න පහසු. දැන් න හේතු කෝපන ධම්මා සහේතුකාප කියන තැන කොහොමද එතන කියන්නේ? තේහි ධම්මේහි යේ ධම්මා න හේතු සහේතුකා. යේහි ධම්මේහි තේහි ධම්මේහි යේ ධම්මා න හේතු සහේතුකා. ඒ හේතු ධර්මයන්ගෙන් යම් ධර්ම කෙනෙක් හේතු නොව සහේතුක වූවාහු. මේ වචන ලියන විදිහකින් තමන් එකට හුරු වෙන්න ඕනේ. ඇහැ පුරුදු වෙන්නට ඕනේ. දෙතුන් වරක් කරනකොට මේවා හුරු වෙනවා. ඒ හේතු ධර්මයන්ගෙන් යම් ධර්ම කෙනෙක් හේතු නොව සහේතුක වූවාහුද. හේතු නොවේ සහේතුක වෙලා තියෙනවද? හරිනේ. මේ විදිහට ඒක නික්කේප කාණ්ඩයේ විස්තර කරලා තියෙනවා. අට කතා කාණ්ඩය ආරම්භ බලපුවාම අතමේ ධම්මා න හේතු සහේතුකා කියන තැනදී චතුසු භූමිසු කුසලං අකුසලං කාමාවචරස්ස විපාකතෝ අහේතුක චිත්තුප්පාදේට අපිත්වා චතුසු භූමිසු විපාක බලන්න ඉතින් දිගටම කියාගෙන ආවා. කාමාවචරස්ස විපාකතෝ අහේතුක චිත්තුප්පාදේට අපිත්වා චතුසු භූමිසු විපාකෝ කාමාවචර කිරියතෝ අහේතුක චිත්තුප්පාදේට අපිත්වා තීසු භූමිසු කිරියාව්‍යා කතං. ඒ කියන්නේ විපාක ගන්නකොට ඔක්කොම ගන්න කිව්වේ නෑ. කාමාවචර කොටේ අහේතුක ටික අයින් කරන්න කිව්වා.
ක්‍රියා අරගන්නකොට ඔක්කොම ගන්න කිව්වේ නෑ. කාමාවචර ගොඩේ තියෙන අහේතුක ටික අයින් කරන්න කිව්වා. හරිනේ. එත්තුප්පන්නේ හේතුට අපෙත්වා. මෙන්න මෙහි යෙදිච්ච හේතු ධර්ම ටිකත් අයින් කරලා ඊටු ටික ගන්න කියලා ඔන්න කතමේ ධම්මා න හේතු සහේතුකා වලට අට කතා කාණ්ඩයේ අර්ථ දක්වලා දුන්නා. සිංහල පැත්තත් ඕනනම් බලන්න. චාතුර්භූමික කුසලය අකුසලය කාමාවචර විපාකයෙන් අහේතුක චිත්තෝත්පාදයන් තබා චාතුර්භූමික විපාකය. මම කතා කරන්නේ ඡේද 1450 ගැන. හරිද? මොනවද ඒක කිව්වේ? චාතුර්භූමික කුසලය. ඊට පස්සේ අකුසලය. ඊට පස්සේ කාමාවචර විපාකයෙන් අහේතුක චිත්තෝත්පාදයන් තබා චාතුර්භූමික විපාකය. එතකොට චාතුර්භූමික විපාක තියෙනවා 36ක්. මේ 36න් කාමාවචර විපාක අතරේ තියෙන අහේතුක ටික විතරයි අයින් කරන්න කිව්වේ. ඔක්කොම කාමාවචර අයින් කරන්න කියලාත් නැහැ. සහේතුක කාමාවචරයේ තියෙන සහේතුක විපාක ටික ගන්න ඕනේ. කාමාවචර ක්‍රියායෙන් අහේතුක චිත්තෝත්පාදයන් තබා ත්‍රිභූමික ක්‍රියා අව්‍යාකෘතය. හරිනේ. කාමාවචර ක්‍රියාවෙන් අහේතුක චිත්ත හැම වෙලාවෙම ඉතින් මේක අහේතුකෙන් ටික අයින් කරන්න කියලා මේ සරලව කිව්වොත් කියන්නේ. හරි මොකද මේ පදේ අපි කතා කරන්නේ සහේතුක ධර්ම ගැන. හරි හේතු නොවි සහේතුක වෙන ධර්ම. ඉතින් සහේතුක වෙනවා නම් අහේතුක ටික අයින් කරන්න කියන එකනේ මේ කියන්නේ. හරි ඊළඟට පදේට අනුව මේක න හේතු කොට වෙන්නත් එපා. න හේතු නම් දැන් මේ කියන චිත්තෝත්පාදයන් තුල තියෙන හේතු ටිකත් අයින් කරන්න ඕනේ. මෙහි උපන් හේතුන් අයින් කරලා හේතුන් තබා මොහු හේතු නොවූ සහේතුක ධර්මයෝයි. හරිනේ. මේ විදිහට ඒක ගැලපෙන්නට ඕනේ. ඊළඟට ඒ අනුව 6 වෙනි දුකේ පළවෙනි පදයට අපි දෙය අර්ථාව ඇති. හරි. ස්කන්ධ හතරයි ආයතන දෙකයි ධාතු දෙකයි සත්‍ය දෙකයි. ඔයගොල්ලෝ හිතෙන් ගලපලා බලන්න හරිද කියලා. සහේතුක සිත් 71යි එහි යෙදෙන චෛතසික 46යි කියන අපි දෙය අර්ථ. ස්කන්ධ වලට 4ද ඉතින් හැමෝම ගලපන්න දැන්. ස්කන්ධ වලට 4ද ගලප ගන්න අපහසු කෙනෙක් ඉන්නවනම් ඉදිරිපත් වෙන්න කරුණා කරලා. මගේ ළඟ වේවැලක් තියෙනවා හැබැයි ඔයගොල්ලන්ගේ ගෙට දෙක දිග නෑ. ඒ නිසා ගහන්නේ නෑ. ආයතන දෙකයිද ධාතු දෙකයිද සත්‍ය දෙකයිද හරි කලප ගන්න පුළුවන් නේද ඒ ටික? පුළුවන්. හරි. එහෙමනම් නික්කේපකා 6 වෙනි දුක්ඛය. ඒක අපි කතා කළා නේද? එකම ධර්ම දැන් අපි කිහිප තැනක මේ විදිහට කතා කරමින් එනවා. න හේතුකෝපන ධම්මා අහේතුකාපි කියන තැන අර්ථ කතා කාණ්ඩයේදී කොහොමද ආවේ? ද්වේ පංච විඤ්ඤාචේ 2451. ද්වේ පංච විඤ්ඤාණානි. ඒ කියන්නේ දෙපස් විඤ්ඤාණ 10යි. ඉස්සෝච මනෝ ධාතුයෝ මනෝ ධාතු සිත් 3යි. පංචච්ච අහේතුක මනෝ විඤ්ඤාණ ධාතුයෝ. එතන සම්තිරණ සිත් 3යි අහේතුක ක්‍රියා සිත් 2යි. එතන 5යි. රූපංච නිබ්බාණංච රූප 28යි නිර්වාණයයි. මේ ධම්මා න හේතු අහේතුක. එතකොට මේ තියෙන අහේතුක සිත් දෙපස් විඤ්ඤාණ 10යි. මනෝ ධාතු 3යි. ඊතුරු විපාක සහ ක්‍රියා සිත් ඔක්කොම එතන 5යි. ඒතකොට 10යි 3යි 13යි 5යි 18යි. ඒ 18 යෙදෙන චෛතසික තත් සම්ප්‍රයුක්ත චෛතසික 12ක් ඉන්නවා. අන්නේ සමාන ධාතුනෙන් ඡන්ද වර්ජිතව ඊතුරු 12 මෙතන යෙදෙනවා. එහෙමනම් ඒ ටිකයි රූප 28යි නිර්වාණයයි. ඊළඟට ඡේද 1452 උපඡේදයේදී කියනවා න හේතු හේතු ධම්මා නවත්තබ්බා. හේතු ධර්මයෝ නවත්තබ්බා කියන්නේ පාළු. මොනවා කියලාද? න හේතු සහේතුකාපි කියලා. ඒ කියන්නේ මේ පදේ මේ යුගලයේ පළවෙනි පදය. න හේතු සහේතුකාපි කියලා කියන්නත් එපා. න හේතු අහේතුකාපි කියලා කියන්නත් එපා. හරිනේ. දැන් මේ පද දෙකනේ කතා කළේ. න හේතු සහේතුකාපි කිව්වේ පළවෙනි පදේ.
න හේතු අහේතුකාපි කියලා කිව්වේ දෙවෙනි පදේ. එතකොට මේ හේතු ධර්ම 6 දෙනා මේ පද දෙකෙන් එකකටවත් එනවා කියලා කියන්න එපා කියලා එතනදී විස්තර දෙනවා. හරිනේ? හරි. ඊළඟට මේකත් අපි රූප සරහනක දාලා පෙන්නුවොත් මෙන්න මේ විදිහට මේක අරගත්ත හැකි. මේක අර ඉස්සල්ලා එකමයි. පත දෙකට ගලපලා පෙන්වන්න පුළුවන්. දැන් මම මේ දක්වා මේ අපි දැන් මේ උදාහරණය අරන් බලමු. 6 වෙනි දුකයේ න හේතු කෝපන ධම්මා අහේතුකාපි කියන තැන. ඒ කියන්නේ දෙවෙනි පදය. 6 වෙනි දුකයේ දෙවෙනි පදය. න හේතු අහේතුකා කියලා අරගත්තොත් අහේතුක සිද්ධ 18යි චෛතසික 12යි රූප 28යි නිර්වාණය. මෙතන ස්කන්ධ 5යිනේ. දැන් හැමෝම කිව්වා ස්කන්ධ 5 මේක ගොඩ නගා ගන්න පුළුවන් කියලා. හරි? ඒ වුණාට ඒක පෙන්වනවා නම් කොහොමද එන්නේ? ඒක පෙන්වනවා නම් මේ විදිහට මේක ලියන්න පුරුදු වෙන්නට ඕනේ. හරි? හැම වෙලාවෙම අහුලගත්ත අභිධේයාර්ථ ටික මතක් කරගන්න. ඒක දිහා බලාගෙන ස්කන්ධ ටික ගලපන්න. රූප 28 දැන් මෙතනදී ගලපද්දී රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඥානස්කන්ධය කියන පිළිවෙලටනේ ලියන්නේ. මේ පිළිවෙලවල් මේ විදිහට රකින්න මතක තියාගන්න ඕනේ. එහෙනම් රූප 28 රූපස්කන්ධයි. එතකොට මෙතන තියෙන රූප 28 ගියා. ඊළඟට මේ තියෙන චෛතසික 12 අතරින් වේදනා චෛතසිකේ වේදනාස්කන්ධයි, සංඥා චෛතසිකේ සංඥාස්කන්ධයි, ත්‍රි චෛතසික 10 සංස්කාරස්කන්ධයි. එතකොට මේ චෛතසික 12ම ගැන ස්කන්ධ තුනකට බෙදලා ගිය ආකාරය විස්තර කළා. ඊට පස්සේ සිත් 18 විඥානස්කන්ධයි. එතකොට ස්කන්ධ පහ නම් සම්පූර්ණයි. හැබැයි අපි දෙයාර්ථ වලින් කෙනෙක් ඉතුරු වෙලා ඉන්නවා. එහෙමනම් එයා ගැනත් සඳහනක් කළ යුතුයි. ඒ සඳහා අපි කියනවා නිර්වාණය ස්කන්ධ විනිර්මුක්තයි කියලා. මේ විදිහට මේවා ලියන්නට පුරුදු වෙන්නට ඕනේ. මොකද මේවා ලියලා පුරුදුනේ නැත්තම් යම් කොටස් අපිට අමතක වෙනවා. හරිනේ? විභාගයට ආවොත් මේවා මේ විදිහටම තමයි ඉදිරිපත් කරන්නට ඕනේ. මේක දුක මාතිකා වේවා, තික මාතිකා වේවා පිළිතුර මේ විදිහට ගැලපෙන්නට ඕනේ. ආයතන වශයෙන් 12 ගැන කතා කරනකොට අභිධේයාර්ථාවේ සිත් 18යි චෛතසික 12යි රූප 28යි නිර්වාණයයි. එහෙමනම් මේ රූප 28 අතුරින් අන්න බලන්න. රූප 28 අතුරින් චක්කු ප්‍රසාද රූපේ චක්කායතනයි. ඒ වගේම ඉතින් සෝත ප්‍රසාද රූපේ සෝතායතනයි, ගාන ප්‍රසාද රූපේ ගානායතනයි ආදී වශයෙන් ඒ ටික විස්තර කරගන්නට ඕනේ. ඊළඟට වර්ණ රූපේ රූපායතනයි. ඒ වගේම ශබ්ද ගන්ධ රස ටික ඒ විදිහට අරගන්නට ඕනේ. පොට්ටබ්බේ ගැන කතා කරනකොට පඨවි තේජෝ වායෝ සංඛ්‍යාත පොට්ටබ්බ රූපේ කියලා ඒක ඒ විදිහට අරගන්නට ඕනේ. හරිනේ. එතකොට අහේතුක මෙතන තියෙන සිත් 18 මන ආයතනයි, චෛතසික 12යි, සුකුම රූප 16යි, නිවනයි, ධම්මායතනයයි. මේ උඩ එකේ ඉඳලා 10 වෙනකන් ගියේ ඕලාරික රූප 12 විතරයි. ඉතුරු සුකුම රූප 16 උඩට ගියේ නෑනේ. එහෙනම් ඒක ධම්මායතනය තුල පෙන්වන්නට මේ විදිහට ගලපන්නට ඕනේ. මම මේ නැවත දීර්ඝ විස්තර කරන්න මේ අලුතෙන් ආපු අය ඉන්නවා. ඒගොල්ලෝ තාම කතා කරන්න පුරුදු වෙලත් නෑ. ඉතින් ඒ නිසා මම දන්නේ නෑ හරියට මේගොල්ල මේවා ගැන කලින් ඉගෙනගෙන තිබුණාද දන්නෙත් නෑ, නැතිද දන්නෙත් නෑ, තේරුණාද දන්නෙත් නෑ. ඒ නිසායි මේ පිළිවෙල විස්තර කළේ. ධාතු වශයෙන් 18 පෙන්නකොට මොනවද අභිධේයාර්ථ? සිත් 18යි, චෛතසික 12යි, රූප 28යි, නිර්වාණයයි. එහෙමනම් අර වගේමයි රූප 28 අතුරින් චක්කු ප්‍රසාද රූපේ චක්කු ධාතුවයි. ඇයි දැන් අපි කතා කරන්නේ ධාතු වශයෙන් 18 ආකාරය. ධාතු වශයෙන් කතා කරද්දී චක්කු ප්‍රසාද රූපේ චක්කු ධාතුවයි. ආයතන වලදී අපි කිව්වේ චක්කායතනයි. ධාතු වලදී කියන්නේ චක්කු ධාතුවයි. ඒ වගේම සෝත ප්‍රසාද රූපේ සෝත ධාතුවයි, ගාන ප්‍රසාද රූපේ ගාන ධාතුවයි ආදී වශයෙන් කියන්නට ඕනේ. කාය ප්‍රසාද රූපේ කාය ධාතුවයි.
වර්ණ රූපේ රූප ධාතුවයි. ඒ වගේම ශබ්ද රූපය ශබ්ද ධාතුවයි, ගන්ධ රූපය ගන්ධ ධාතුවයි ආදී වශයෙන් ඒ ටික කියාගෙන එනවා. පඨවි තේජෝ වායෝ සංඛ්‍යාත පොට්ටබ්බ රූපය. එහෙමයි ඒක ලියන්නට ඕනේ. පඨවි තේජෝ වායෝ සංඛ්‍යාත පොට්ටබ්බ රූපය පොට්ටබ්බ ධාතුවයි. ඊළඟට අහේතුක සිත් 18 අතරේ දැන් මේ අහේතුක සිත් 18 අතරේ මේ සිත් ධාතු බෙදද්දි හරිය පරිස්සම් වෙන්න ඕනේ. ඒගොල්ල ගාව ඉන්නවා චක්කු විඥාන සිත් 2 චක්කු විඥාන ධාතුවයි. ඒ වගේම අපිට කියන්න පුළුවන් සෝත විඥාන සිත් 2 සෝත විඥාන ධාතුවයි, ගාන විඥාන සිත් 2 ගාන විඥාන ධාතුවයි, જીවහා විඥාන සිත් 2 જીවහා විඥාන ධාතුවයි, කාය විඥාන සිත් 2 කාය විඥාන ධාතුවයි. ඒ අනුව අපිට ධාතු ගොඩවල් 5ක් එතන පෙන්වන්න පුළුවන්. ඊට අමතරව පංචද්වාර වර්ජනයේ සහ සම්පටිච්ඡන යුගලයේ මනෝ ධාතුවයි. ඉතිරි සිත් 5. ඒතකොට දැන් මේ උඩට ඔක්කොම ගිහිල්ලා තියෙනවා. සිත් ඔක්කොම 13යි. 13ක් ගිහිල්ලා තියෙනවා උඩට. දෙපස් විඥානයන්ට 10යි. මනෝ ධාතුවට 3යි 13යි. එහෙනම් තව 18න් ඉතුරුනේ තව 5යි. එහෙනම් ඒ 5 මනෝ විඥාන ධාතු. හරිනේ. ඊටකොට දැන් තව අපිට කියන්න තියෙන ධම්ම ධාතුව ගැන විතරයි. ධම්ම ධාතුවට ගොනු වෙන්නේ චෛතසික 12යි. එයි මේ අභිධේය අර්ථවල තියෙන චෛතසික 12යි. මෙතන චෛතසික 52 තිබ්බනම් ඒ 52ම යන්නේ ධම්ම ධාතුවට තමයි. මෙතන තියෙන්නේ 12 නිසා අපි ඒක 12යි කියලා අරන් පෙන්නුවා. හරිද? ඊට පස්සේ සුකුම රූප වලින් ඉතුරු වෙලා තියෙන්නේ 10 මොකද මුළු රූප 28න් මෙතන සුකුම රූප 16 විතරයි අපිට ගන්න තියෙන්නේ. ඒ ටික අපි මෙතෙන්ට අරගන්නවා. හරි එතකොට චෛතසික 12යි සුකුම රූප 16යි නිර්වාණයයි ඒ ඔක්කොම ටික ධම්ම ධාතුවට යනවා. ඒ විදිහට ඒක පුරුදු වෙන්න ඕනේ. ආර්ය සත්‍ය වශයෙන් ලියද්දී එහෙම ගලපද්දි මේක මේ විදිහට පුරුදු වෙන්න ඕනේ. අභිධේයාර්ථයේ උනේ 18යි 12යි 28යි එකයිනේ. එහෙමනම් දුක්ඛ සත්‍ය හැටියට ආවේ රූප 28ත් අහේතුක සිත් 18මත් තත්සම්පයුක්ත චෛතසික 12මත් දුක්ඛ සත්‍ය හැටියට එනවා. ඊළඟට ඉතුරු වෙච්ච නිර්වාණය නිරෝධ සත්‍ය හැටියට ගොනු කරනවා. එතකොට 18 12 28 තුනම ගියා නිර්වාණය අරගත්ත. ඔක්කොම ටික අරගෙනනේ තියෙන්නේ. එහෙනම් සත්‍ය වශයෙන් දෙකයි දුක්ඛ සත්‍ය සහ නිරෝධ සත්‍ය. හරිනේ. ඊළඟට මේක සර්වලබ්ධ නාම දුකයක්. සප්පදේශ දුකයක්. ඇයි? හේතු ධර්ම 6 දෙන මේකෙන් බැහැර වෙලා තියෙන නිසා. හරිනේ. මේ විදිහට මේ පදය විස්තර කරගන්නට ඕනේ. දැන් බලන්න අපි ත්‍රික මාතිකා විස්තර කරගෙන ඉද්දී කිසි අවුලක් නැතුව එක ත්‍රිකයකින් අයින් වෙලා ඊළඟ ත්‍රිකයට ඇවිල්ලා ආදි වශයෙන් ගියා. නමුත් දැන් අපි කතා කරන්නේ ගොච්චක යන. ගොච්චකයකදී එකම ධර්මයක් වටා යෙදිච්ච පද විවිධාකාර පද ගොනු කරමින් ගොච්චකයක් හදලා තියෙනවා. ඔන්න දැන් බලන්නකො ගොච්චකය කියන එක තේරුණා නේද ඔයගොල්ලන්ට? දැන් හේතු ධර්ම 6 කියන පදනම මත ඉඳගෙන විවිධ පැතිකඩ වලින් පද නිර්මාණය කරමින් මේ හේතු ධර්ම 6 විස්තර කරමින් කිරීමක් සිදු වුණේ. එතකොට එතන අර තනි එක් ස්වභාවයක ධර්ම ටික වටා අනිත්ව ගොනු වෙලා තියෙන නිසා තමයි මේවට අපි ගොච්චකය කියලා කිව්වේ. අපි මොනවද උදාහරණයක් දුන්නේ? එක පොකුරට තියෙන මල් එක නැට්ට තුල ඉඳගෙන පොකුර හැටියට බෙදිලා ගිහිල්ලා පෙන්නනවා. අන්න ඒ වගේ හේතු ධර්ම කියන තනි නැට්ට තුල ඉඳගෙන විවිධ පැතිකඩ වලට මේක බෙදලා පෙන්නුවා. එවැනි දෙයකට තමයි ගොච්චක කියලා කිව්වේ. එහෙම සමාන විදිහට සමාන જાතියකින් බෙදන්න බැරි පද එකතු වීමක් තියෙනවා නම් ඒවා ගොච්චකව කිව්වේ නැහැ. ඒවට අපි කිව්වා දුක කියලා. චුල්ලන්තර දුක, මහාන්තර දුක, පිට්ටි දුක ආදී වශයෙන් ඒවා එහෙම හැඳින්වුවා. ඊළඟට මම කිව්වා මේක සාරාංශගත කරලා පෙන්නන්නම් කියලා. මෙන්න මේ විදිහට ඔයගොල්ලෝ සාරාංශගත කරගන්න පුළුවන් නම් මේවා ඔයගොල්ලෝ මේවා තින් හෝම්වර්ක් ඔයගොල්ලන්ට. සමහරට රූපේ නම් අකුරු කුඩාවට පේනවා ඇත්තේ. නමුත් මේවා මේ විදිහට ගලපන්න එහෙම මෙහෙම තනි සටහනකට ගත්තාම මේක අපූර්වට පේනවා මොනවද මේ වෙලා තියෙන්නේ කියලා. බලන්න දැන් පළවෙනි පද යුගල තුනම
පළවෙනි යුගලේ, දෙවෙනි යුගලේ, තුන්වෙනි යුගලේ ඔක්කොම නිප්පදේශයි. අවසානයේ 3 සප්පදේශයි. මේ ක්‍රමයේ තමයි ගොච්චකවල ඉස්සරහට එන 6ක් තියෙන තැනකදී මේ විදිහට තමයි යන්නේ. අනිත් ඒ වගේ කොහොමද ඒක යෙදුනේ කියලා ඔයගොල්ලන්ට ඒක ඇනලයිස් කරලා බලන්න පුළුවන්. මේ විදිහට මේක දානකොට සමාන අභිධේයාර්ථ හිඳපු තැන් කීප අවස්ථාවකදී අපිට හම්බ වෙනවා. සමහර ඒවා සුළු වශයෙන් වෙනස් වෙලා හම්බ වෙනවා. හරි? ඒ විදිහට මේ පද ගලපුම ඔයගොල්ලෝ හෝම්වර්ක් එකක් හැටියට කරන්න. හරිද? ඊළඟට දැන් මේ විදිහට මෙතන යුගලයෝ 6යි එහෙනම් පද 12යි. මේ පද 12 තමයි මේ හේතු ධර්ම 6 වටා ගොනු කරමින් අර මොනවද ඒකට අපි කිව්වේ? වහලේ පරාල ටික එක්කහු කළා වගේ මේ ටික එක්ක හේතු ධර්ම 6 වටේ මේ ටික යොගුණු කරලා තියෙන්නේ. හැබැයි ඔබ දක්ෂ නම් ඔබට තව පද ගොනු කරත හැකියි. දැන් බලන්නකෝ මෙතෙක් අපිට පද ගොනු වෙලා තිබුණේ මේ විදිහට. ඉස්සල්ලා පද යුගල 3ක් ඉගෙන ගත්තා. ඊට පස්සේ මේ පද යුගල 3 හාමු කරලා මේ විදිහට ඉතුරු පද තවත් යුගල 3ක් හදාගත්තා. අපිට මේක මෙච්චරද කරන්න පුළුවන්. අපිට ඕන නම් මෙහෙම කරන්න බැරිද? හේතු චේව ධම්මා අහේතුකාච කියලා එකක් හදන්න බැරිද? හිතලා බලන්න. එහෙම එකක් මෙහෙම ඇවිල්ලා තිබුණේ නැහැ. හේතු චේව ධම්මා සහේතුකා කියලා ආවා මිසක් හේතු චේව ධම්මා අහේතුකා කියලා එකක් ආවේ නැහැ. අපිට ඕන නම් ගොඩනගන්න පුළුවන්. ඒ වගේම මෙහෙම අරන් බලන්න. අහේතුකා චේව ධම්මා නච හේතු. එහෙම පදයක් ගොනු කරලා තිබුණෙත් නැහැ. ඕනනම් අපිට ගොනු කරලා අභිධේයාර්ථ අහුරලා පෙන්වන්න පුළුවන්. ඒ විදිහට තව තැන්වලදී මේ විදිහට අපිට ගොනු කරන්න පුළුවන්. ඔයගොල්ලෝ මේක try කරන්න. හරි? එහෙම try කරලා බලන්න තව පද මේකේ කොයි ආකාරයට ගොනු කරන්න පුළුවන්ද කියලා. හරි? එහෙම ගොනු කරලා ඒවට නිවැරදිව අභිධේයාර්ථ හිඳ ගන්න පුළුවන් නම් ඔබ මේ විෂයෙහි දක්ෂයෙක් වුණා වෙනවා. හරිද? මේවා හෝම්වර්ක් හැටියට ඔයගොල්ලෝ ස්වාධීනව කරන්න. හොඳයි. හේතු ගොච්ඡකය මෙතකින් સમાප්තයි. අපිට ඊළඟ මාතෘකාවට යන්න තියෙන. ඒකට දැන් කාල වේලා නැති නිසා අපි ලබන සතියේ ඒක කතා කරමු. මෙතෙක් කතා කරපු දේ ගැන ගැටලුවක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට අද දවසේ පන්තිය අවසන් කරන්නට පුළුවන්. දැන් හේතු 9 12 තියෙන එක වෙන තැනක විස්තර වෙනවද? ඔව්. ඒක වෙන තැනක එනවද නැත්නම් මේකේ නැති නෑ මූල ඒ වෙන තැන් වලට ගියත් ඒ කියන්නේ දැන් කුසල හේතු තුනම තමයි ක්‍රියාසිත වලදී එතනදී තව ක්‍රියාසිත තුනේ තියෙන කියලා අපි අරගත්තා. අව්‍යාකත හේතු කියලා අරගත්තේ. හරිද? සහේතුක විපාක සිත් වලදී යෙදුනේත් ඒ විදිහමයි. එතකොට එතන අව්‍යාකත කියලා හේතු ගත්තට ඒ අරගත්තෙත් අලෝභ, අදෝස, අමෝහම තමයි. සිතේ ස්වභාවය අනුව ඒක වෙනස් වුණා විතරයි. ඒ අනුව අපි ඒක අර වෙන ගොඩකට දාලා පෙන්වුවා විතරයි. නමුත් මූලිකව හේතු ධර්ම 6යි. දැන් අපි භූමි හැටියට ගනිද්දි තවත් විස්තර කරලා පෙන්වන්නේ ඕක. මේ විදිහට ඒ විස්තරය කරන්න පුළුවන්. නමුත් මූලික ආකාර 6යි. හරි එහෙමනම් අපි අද දවසේ පාඩම මෙතකින් අවසන් කරනවා. දැන් ඔයගොල්ලන්ට ගොච්ඡකය කියන එක තේරෙනවා. ඒ අනුව තමයි ඉදිරියේදීත් ගොච්ඡක ආශ්‍රයෙන් අපි කරුණු කතා කරන්නේ. ඒවා ඉගෙනගෙන යද්දී ඔයගොල්ලන්ට තේරෙයි බොහෝ විට පද ගලපන කියන්නේ පදයේ ව්‍යංජන යොදන ආකාරය. එතකොට මේ පද 1 2 3 4 5 යෙදිලා තියෙන ආකාරය. ඒ වගේ සමානාත්මතාවයක් දකිනවා ඒ ගොච්ඡකය තුල. පද ගාන වැඩි වෙනකොට යුගල ගාන වැඩි වෙන තැන්වලදී පොඩි එකතු කිරීම අඩු කිරීම තියෙනවා තමයි. නමුත් පොදුවේ කතා කරනකොට ඔයගොල්ලන්ට හරියට අවබෝධයෙන් ඉන්නවා නම් අවධානයෙන් ඉන්නවා නම් ඒ ගොච්ඡකය තුල සමානතාවයක් දකින්නට පුළුවන් වේවි. හරි? හොඳයි. එහෙනම් අපි අද දවසේ පාඩම අවසන් කරමු. මෙතෙක් වෙලා මේ අභිධර්ම සම්මර්ෂණයක යෙදিলা අපි රැස් කරගත්තු සියලුම කුසල් මේ ශාසනය ආරක්ෂා කරන සම්‍යක් දෘෂ්ටික සියලුම දෙවි දේවතාවුන්ටත්
මේ ධර්මයේ මෙතෙක් කල් රැකලා දීලා අපිට ඉගෙන ගන්නට මේ විදිහට අවස්ථාව උදා කරමින් අපි අපේ ජීවිත කාලය දක්වාවත් මේක රැකගෙන ආපු මහා සංඝ රත්නයට ප ဋ ාණ ධම්ම සභාව වෙනුවෙන් මේ විදිහට අපිට මේවා කරන්න පුළුවන් උනේ උන්වහන්සේලාගේ අපවාද අනුශාසන නිසා. ඒ නිසා ප ဋ ාණ ධම්ම සභාවේ සියලුම ස්වාමින් වහන්සේලාට මේ Zoom තාක්ෂණය මේ විදිහට අපිට පහසුවෙන් පරිහරණය කරන්නට අවස්ථාව ලබා දෙමින් ඒ උපකාර කළ සියලුම මහත්වරුන්ට පොදුවේ මියගේ ඥාතීන්ට ගුරුවර දෙමාපියන්ට සියලු සත්වයන්ට රෝගීව ගත කරන හැම දෙනාට මේ ආදී වශයෙන් පින් අනුමෝදන් විය යුතු හැම දෙනාටම මේ අප රැස් කළ සියලුම කුසල් එකසේ උපනිශ්‍රේ වේවා හේතු වාසනා වේවා අමා මහ නිවන් සුව පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. සාදු සාදු සාදු. දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තිරුවන් සරණයි සර්. Thank you.